බුද්ධාගම කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳන් අපිට හම්බෙච්ච ශාසනයක් තියෙනවානේ. ඉතින් මේකද ශාසනය මොන වගේ පරිසරයක්ද මේ ශාසනය තුල පවතින්නේ කියන එක මේ වෙනකොට පැහැදිලිලා තියෙන්න ඕන අපේ දේශනාවලින් නේද? මේ බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වන දේ මොකද්ද ශාසනය කියලා? ශාසනයට අයිති නැති කොටස මොකද්ද කියන එක මේ අපි පැහැදිලි කරගන්නවා. දැන් අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දය මම පිරිනිවෙන්න තීරණය කළා. හොඳද? තීරණය කළා නම් ඉතින් ආනන්ද හාමුදුරුවෝ කලන්තේ දාලා වැටෙනවා. ආපහු ඉතින් වතුර ගහලා 100 ගන්නවා. මේ පොතේ තියෙනවා මේවා. හොඳද? 100 ගන්නවා. ඊට පස්සේ ආනන්දේ තථාගතයන් වහන්සේ කෙරෙහි උත්තර බැඳින්නේයි. මං කියලා නැද්ද සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වෙන බව? අනාත්ම බව මං දේශනා කළා නැද්ද ආනන්දය? කියනවා. දැන් කියන්නේ සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වෙන බව, අනාත්ම වෙන බව මෙහෙම කියූපේ හැටිය අපේ පින්වතුන් ගන්නෙ මොකද්ද? බුදුහාමුදුරු පිරුණම් පාන එක. බිඳුවහාමුදුරු පිරුණම් පාන එක නෙවෙයි ආනන්ද හාමුදුරු පිරුණම් පානවා කියලා හිතපු එක. අනිත්‍ය බවයි දකින්න ඕන. මෙහි ඉන්න කෙනෙක් ගැන මේ කතා කරන්නේ. මෙහි ඉන්න කෙනෙක්. ඒ ප්‍රත්‍යඥ ලෝකේ කෙලිම යන්නේ ආනන්ද හාමුදුරු බුදුහාමුදුරු කියන සංස්කාර අනිත්‍ය වෙන බව දන්නේ නැද්ද ආනන්දය? ඒකට කෙලින්ම සංස්කාරය වගේ හවුලා තියෙන්නේ කාටත් අමතක වෙනවා ඝන රූපයක්. ඝන රූපයක් හම්බෙලා මේ ආනන්ද හාමුදුරන්ට එන සංකල්පනාව නේද මේ අනිත්‍ය වෙනවා කියලා තියෙන්නේ කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඔක තමයි බුද්ධ ආගම වැහෙනවා කියන කැමතිසිය. බුද්ධ කියන වචනේ කියන බුදුහාමුදුරු වුණාහට කියනවා නම් ඒකත් එහෙමම තමයි. ඒකයි මේක කන පිට හැරෙන්න ඕන. මේක දැන් යටිකුරු වෙලා තියෙන්නේ. අපි උඩුකුරු කරන්න ඕන. මේ වචන මේ දෙන්නගේ අතරේ වෙච්ච හුවමාරු මොනවද? කොතනින්ද මේක වුනේ? කියන එකයි අපි බුද්ධ ආගම කියලා මතු කරගන්න ඕන. ඉතින් ඒකත් එක්ක ඉතින් ඔහොමලා ආනන්ද හාමුදුරුවෝ පිට හදලා ආනන්දේ මට පාවා නුවරට යන්න ඕන කියලා විශාලාමා නුවරේ මායිමට ඇවිල්ලා කියන ආනන්දේ මේ විශාලාමා නුවර චමත්කාරයි දර්ශනීයයි ආනන්ද කියලා කියනවා. මේ තථාගතයන් වහන්සේ මේ විශාලාමා නුවර දකින අන්තිම වතාවයි ආනන්දය කියලා ආව වෙන්නේ නැහැ කියන්නේ. පිරුණම් පාන තීරණය කළා යනවා. ඉතින් ඒ ගියාට පස්සේ දැන් අර කපිලවස්තුපුරටත් ගිහින් කියනවානේ ආනන්දේ කපිලවස්තුපුරේ සුළඟත් මට සැපයි කියලා. මම මේ කතාව ටික කිව්වා නේද? මෙහෙම කියලා. ඉතින් එක එක තැන් වලට ගිහිල්ලා බුදුරන් වහන්සේ පිරුණම් පාන තැනකට ගියා නේද? ඒ තැනකට ගිහිල්ලා ඒ ආසනේ ඉඳලා එතනත් ප්‍රශ්න ටිකක් විසඳුවා නේද? ඒ ඔක්කොම කළා. හොඳ. මම මේකෙන් දෙන පණිවිඩය මේකයි. මේ කිසිවක් බුද්ධ ශාසනයට අයිති නෑ. ඒක සම්මුතිය. මේක බුද්ධ ශාසනය ඇතුළට දාගන්න එපා. ඒකයි මේක නුවණක් තියෙන්න ඕන කියන්නේ. ඔය බුදුහාමුදුරන්ගේ චරිතය, ඔය වෙච්ච සිදුවීම්, ඕව මේකට අයිති ධර්ම නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ ආර්ය මාර්ග දර්ශනය උපදවාගත්ත කෙනාට බුද්ධ ශාසනය හම්බෙන්නේ. අරවැන් ආර්ය මාර්ග දර්ශනය උපදින්නේ නැහැ. උපදිනවා. නුවණ මම අර පෙන්වුවා වගේ සියලු සංස්කාර අනිත්‍යයි නේද ආනන්ද කිව්වා වගේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. අපි කෙලින්ම ගන්නේ එළියේ හිටපු බුදු කෙනෙක් ඇටමත් නේනාලින් හටගත්තු බුදු කෙනෙක් පිරුණම් පාන එකක් තමයි මේ අපි දකින්නේ. දැන් බුදුරන් වහන්සේ ගත්තත් බුදුරන් වහන්සේ ළඟ තියෙන සංස්කාර ධර්ම අනිත්‍යයි. සංස්කාර නැතුව පැවැත්මක් නැහැ නේද? දැන් මේකත් එක්ක අපිට තේරෙනවා මේ බුද්ධ ශාසනයට අයිති පැත්ත මොකක්ද ත්‍රිපිටකයේ අයිති නැති පැත්ත මොකක්ද කියන තෝරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ආත්ම දෘෂ්ටියෙන් තමයි ඔක්කොම පනවගෙන දඟලන්නේ. මේ ඝන සංඥාවට එනකොට ආත්ම දෘෂ්ටිය ඉබේම පැන වෙනවා. ඒක ලොකු ස්වභාවයක්. නේද? ඉතින් එතනින් මේ වෙනකොට අපේ චේතනාත් අපිට නිට්ටය වෙනවා. අතනත් නිට්ටය වෙනවා, මෙතනත් නිට්ටය වෙනවා, එතනත් ආත්ම වෙනවා, මෙතනත් ආත්ම වෙනවා. ඉතින් මේ ඔක්කොම ආත්ම වෙන ධර්මතාව ටිකක් තමයි අපිට මුණ ගැහලා තියෙන්නේ. ඉතින් මේකෙන් කිව්වේ මේ බුදුදහම කියන එක අපිට බුදුරන් වහන්සේගෙන් අවශ්‍ය දේ ඔන්න ඔය ටික තෝරගන්න එකයි. ඒ නිසා බුදුරන් වහන්සේ කතා කරපුවා තියෙනවා නම් අපිට බුද්ධියක් තියෙන්න ඕනේ මේක අයිති වෙන්නේ කොහොටද? හැබැයි බුදුහාමුදුරු කතා කරපු හැම වචනයක්ම සංස්කාර. සම්මුති ලෝකේ ඝන ලෝකයකට ආනන්දය සීල සංස්කාර අනිත්‍යයි කියලා බුදුහාමුදුරු වචනයක් කිව්වනම්
ඒ බුදුහාමුදුරන්ගේ සංස්කාරය. හැබැයි මේ දෙන්නේ පණිවිඩේ ආනන්දහාමුදුරන්ගේ සංස්කාර වලට. අනිත්‍යයි කියලා මං කියලා තියෙනව නේද? දැන් මේ දෙන්නගේම මේ සංස්කාර අනිත්‍ය වෙන ධර්මයක් කියලා තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ නිසා මේ පටිසෝතගාමි මාර්ගය මේ මුළු ත්‍රිපිටකේ තියෙනවා පේන්නේ නැහැ. අපි ගන්නෙ මොකද්ද? මීට 2563 වරුදී ඉපදිලා හිටපු බුදු කෙනෙක් අරගෙන ඒ බුදුහාමුදුරන්ගේ චරිතාපදානීය සාහිත්‍ය ඉතිහාසය තමයි මේ තියෙන්නේ. ඔතනට කොටු වෙලා. එතකොට ඒක අරගන්නෙම ඇටමර්ලි හිනාරුවෙන් හටගත්ත දෙසිස් මහ පුරුෂ ලක්ෂණ යුතු කෙනෙක් එතන හිටියා. ඉන්නවා කියලා ගත්තා. තාම අතීත සංඥාවේ. කොහේ සෝවාන් වෙන්නද? ඇයි? සෝවාන් පුද්ගලෙක් ළඟ අතීත සංඥා නැහැ, අනාගත සංඥා නැහැ, වර්තමාන සංඥා නැහැ. තේරුණාද? එක්ක සංඥා නැහැ හෝ මේක මේ විදියට යෙදෙන්නේ නැහැ කියලා හරි අවබෝධයක් තියෙන්න ඕන. එහෙම යෙදෙන්නේ නැහැ. මේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනට මේ ශාසනයේ අයිතිනෙත් බව දකින්න ඕන. මොකද්ද ශාසනය? ශාසනය තමයි සංකාර. වෙන කිසිවක් නෙවෙයි. අනිවාර්යයි. මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි මේ ශාසනය ගැන ත්‍රිපිටකය කියවන්න ඕනේ මේ වගේ දැක්මක් ඇතුව. සූත්‍රයක් කියවට වැඩක් නැහැ. මීට අවුරුදු 2000 ගානක හිටපු ඒ ගෞතමයන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. අපිට අතීත සංඥාවක දෘෂ්ටියක් තියෙනවා. ඉතින් අපි සූත්‍රය කිව්වට වැඩක් නැහැ. අපිට මාර්ගය උපදින්නේ නැත්තේ ඒකනේ. අන්න ඒකට කියනවා දන්ත දුර කියලා. එයි අතීත සංඥාවකට හේතු කරගෙනයි මේක. නැතෝ මේක මේ හැදලා තියෙන මේ සූත්‍රේ ව්‍යාකරණ තියෙනවා, පද්‍ය තියෙනවා, ව්‍යාකරණ තියෙනවා, විවිධ දේවල් තියෙනවා. නාමපද තියෙනවා, විශේෂ නාමපද තියෙනවා, ක්‍රියාපද තියෙනවා. මේවට බෙදා දක්වනවා. මේ වාක්‍ය පාළි නේද? ඒ බෙදා දැක්වීම මොනවාද? එතනින් එන්නේ නිවන් දකින්න ධම වැහෙනවා, දන්ත දුරේ එළියට යනවා. අද වෙලා තියෙන ඕක. දන්ත දුරේ එළියට ඇවිල්ලා සූත්‍රයේ කියවනකොට දෙන පණිවිඩය අපිට ගන්න දන්නේ නැහැනේ. ඕකනේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ත්‍රිපිටකයේ කෙනෙකුට සංසාරයට වැටෙන්නත් හේතුවක්, තව කෙනෙකුට මේ ත්‍රිපිටකයේ අපායට යන්නත් හේතුවක්, තව කෙනෙකුට මේ සුගතිගාමී වෙන්නත් හේතුවක්, තව කෙනෙකුට නිවන් දකින්න හේතුවක්. මේ ඔක්කොම තියෙනවා උතන. ඔය ත්‍රිපිටකයේ ලක්ෂණ තුනම අන්තර්ගතයි. කෙනාගේ දෘෂ්ටියට සාපේක්ෂව මේවා පවතින්නේ. ඉතින් අන්න ඒක නිසා මේ බුද්ධ ශාසනය හඳුනා ගැනීම ලේසි නෑ. නිවන කියන්නේ සියුම් කියන්නේ ඒකයි. අර අඳුරේ තියෙන අස්ලොමට වැඩිය සියුම්. අද අපි බුද්ධ ශාසනය කරන්නේ මට හොඳ සූත්‍ර ටික පුළුවන් නම්, මට හොඳට පාළි පුළුවන් නම්. එයා බුද්ධ ශාසනය, එයා බෞද්ධයෙක්. නෑ, එයා අබෞද්ධයෙක්. එයා දන්නේ අබෞද්ධයෙක් වුණ බව. ඒ දැනුම කියන්නේ අබෞද්ධයෙක්. ඒ නිසා දර්ශනයක් තියෙන්න ඕන. දර්ශනයයි බෞද්ධයා වෙන්නේ. ඒ නිසා දැනුම කියන්නේ බෞද්ධයෙක් නම් නෙවෙයි, දර්ශනය කියන්නේ බෞද්ධයෙක්ගේ ලක්ෂණයක්. ඉතින් මේකත් එක්ක දැන් මම අර ආනන්දමේ සියලු සංස්කාර ධර්ම අනිත්‍ය නැහැ කියලා මං කියලා තියෙනවනේ නේද? ආනන්දය මේ හඬවැල පෙන්නේ කුමකටද නේද? ඉතින් තියා බලන්න දැන් ආනන්ද හාමුදුරන්ට හිතෙනවනේ අනේ භාගතුන් වහන්සේ පිරුණම් පාන තීරණය කළා කියලා හිතනකොටම කලන්තය වැටලෙද බෑ. ඒ චේතනාව ආනන්ද හාමුදුරන්ට පහළ වුණේ නැත්තම් කලන්තය හැදෙනවද? නෑ. එහෙනම් සතුටු වෙ ඉන්නවා. තව කාලයක් ඉන්නවා නේද? සතුටු වෙ ඉන්නවා. දැන් එතකොට බලන්න අපේ චේතනාවට සාපේක්ෂව නෙවෙයිද සතුටු වෙන්නේ කලන්තය හැදෙන්නේ? අපේ චේතනාවට සාපේක්ෂව නේද? දැන් බුදුරජාණන් වහන්සේ සියලු ආයු සංස්කාරය අතහරිනවා. ඒ අතහරිනකොට ආනන්දහම්දුර දැනෙන්නේ නැහැ. ඒක පොළොව කම්පා වීමෙන් නේ දැනගන්නේ නේද? ඉතින් මෙන්න මේ වගේ මේ ධර්මයේ මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න දක්ෂ වෙන්න ඕන. නිවන පැත්තට. ඒ නිසා අපි කොච්චර දැනුම තුනට නැහැ විදර්ශනා දූරේ. අපි විදර්ශනා දූරේ විස්තර කරන්න, ඒව කරන්න හරි දක්ෂයි. නේද? අපි කියලා දීලා තියෙනවා. දැන් රූපය ගැන අපි රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන අපි හොඳට පැහැදිලි කරනවා. පංච උපාදානස්කන්ධය.
තණ්හාව කියන්නේ මොකද්ද? මාන්නේ, දිට්ඨිය මේවා ඔක්කොම විවිධ අපේ ගරු ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා. හොඳද? හැබැයි මේක විස්තර කළා කියලා විදර්ශනා නැති බව කාටවත් දන්නේ නැහැ. මේ විස්තර කිරීම තුළ විදර්ශනාව නැහැ. ওই දන්ත දුරේ විස්තර කරන්නේ. විදර්ශනාව කියන්නේ අති සියුම් ධර්මයක්. නේද? විස්තර කළා කියනවා මේ රූපේ නේද? අසුභය ආසාරය දුකද පිළිකුලයි මේ විදිහට මේ රූපයෙන් මිදෙන්න නේද? රූපය ඇත්ත බලන්න, වේදනාව ඇත්ත බලන්න කියලා ඒක ඔක්කොම කියනවා. මේ ඔක්කොම කියන්නේ මේක තමයි මේ දන්ත දුර විෂය. ඒකෙන් අපි කිමු දුක ගැන කතා කළා කියලා නේද? දැන් ඔන්න දන්ත දුරේ හොඳට හඳුනා ගන්න ඕන. සම්මාදිට්ඨිය දැන්ව දාන්න. මේ දන්ත දුරේ දැන ගැනීමත්, මේ ත්‍රිපිටකය දැන ගැනීමත්, පංච උපාස්කන්ධය ගැන දැන ගැනීමත් ලෞකික සම්මාදිට්ඨිය. ඒක ලෞකික සම්මාදිට්ඨියක් කියන්නේ එයා රූපයෙන් මිදිලා නැහැ. වේදනාවෙන් මිදිලා නැහැ. එයාට මිදෙන්න බෑ. මිදෙන ක්‍රමය දන්නේ නැහැ. අපි මේක අසා දැනගත යුතුයි. නේද? ඒ අසා දැන ගැනීමත් ඒක දැන් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා නම් ඒක ලෞකික සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේගේ සියලු සීමුක දේශනා ලෞකික සම්මාදිට්ඨියයි. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තුලින් තව කෙනෙකුට. බුදුහාමුදුරුවෝ දේශනා කරන යම් පර්යායක් තියෙනවා මේ විදිහට රූපය අනිත්‍යයි මේමයි කියලා දේශනා කරනවා ඒක ලෞකික සම්මාදිට්ඨිය. යම් කෙනෙක් එහෙම කියනකොට යම් කෙනෙක් ඒක දැක්කොත් අන්න විදර්ශනා දුරේ යට මතුවෙනවා. ඒක ලෝකෝත්තර මාර්ගයයි. අන්න ඒ වගේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය. ධර්මයේ දේශනා කළාම පස්වක මහණුන්ට එක්කෙනෙක් අවබෝධ කළා 4 දෙනෙක් ලෞකික සම්මාදිට්ඨියේ. හොඳ කියපු දේ ඒගොල්ලන් දන්නව දර්ශනීය උපදුන්නේ නැහැ. විදර්ශනාව නැහැ. අඤ්ඤා කොණ්ඩන්තේ විදර්ශනාව පහළ වුණා. එන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් අනිත් 4 දෙනාට ඇයි ලෝකෝත්තර ඥානය පහළ නොවුනේ? ඒ නිසා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ අපේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන බුදුහාමුදුරුවෝ ගාව නෙවෙයි අපි ගාවයි. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ සෑම දේශනාවක්ම යන්නේ ලෞකික සම්මාදිට්ඨියට. ඒක තේරුම් අරගෙන දර්ශනයටපත් වෙච්ච කෙනා ඉන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ. එහෙම දර්ශනයටපත් වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඒ දේශනාව අහලා එයා ඉන්නේ ලෞකික සම්මාදිට්ඨියේ. හැබැයි දේශනාව එයාට ගාන්ට විස්තර කරලා කියන්න පුළුවන්. ඒ හැකියාව ඒවි. පස්වග මහණුන්ම හොඳ උදාහරණයක් ගන්නවා. එක්කිනුට තේරෙන්නත් 4 දෙනෙකුට තේරුන්නේ නැහැ. එක්කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වුණා. 4 දෙනෙක් ලෞකික සම්මාදිට්ඨියටපත් වුණා. ඔකයි උනේ. ඉතින් මෙන්න මේ වගේ හිතන්න එපා බුද්ධ දේශනාව කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහ ලෞකික සම්මාදිට්ඨිය තීරණය වෙන්නේ අපේ බුද්ධියට සාපේක්ෂවයි. දේශනාවකට සාපේක්ෂව නෙවෙයි. තේරුණාද? ඉතින් මෙන්න මේක හොඳට අපි තෝරගන්න ඕනේ. හැබැයි අහන දේශනාව ඔගිතන්ත දේශනාවක් වෙන්න ඕනේ. සුජුව පැහැදිලිව මේ අන්ත නැති දෘෂ්ටි නැති දේශනාවක් වෙන්න ඕන. ඒ අන්ත නැති දෘෂ්ටි නැති දේශනාව ලෞකික සම්මාදිට්ඨියක්. එතන යන්නේ. මගේ දර්ශනය වෙනයි. මම කියන දහම වෙනයි. මං කියන දහම මට තේරුණාට තව කෙනෙක් තේරුණා පුළුවන්, තව කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා කෙනෙකුට මුකුත්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. බැන යන්න පුළුවන්. ඒ මොකද? එයාට එකකින් හම්බුනේ මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා යා බැන යයි මට ආරාමතුරු මිත්‍යා දෘෂ්ටිකයි. තව කෙනෙක් කියයි ෂෝක් බණ ටික. මම ධර්මයේ දැක්කා අපේ හාමුදුරන්ගේ දේශනාවෙන් තව කෙනෙක් ඇවිල්ලා කියයි. එහෙම වෙන්නේ නැද්ද? බුද්ධ කාලෙත් ඕ ටික තමයි උනේ. ඉතින් බණ කියන්න ඕනේ බැනුම් අහන්න බලාගෙන. ඇයි? විවිධ බුද්ධිමට්ටම් ලෝකේ තියෙන නිසා. නේද? ඉතින් මෙන්න මේ වගේ හොඳට තෝරගන්න මේ බුද්ධ ශාසනයේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. කොච්චර සිවුම්ද කියලා බලන්න. ඇයි? අපි හිතනවා මේ ත්‍රිපිටකයේ තියෙන බුදුහාමුදුරු දේශනා කරපු මේ සූත්‍රයක් අරගෙන මේක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා. කාටවත් තේරෙන්නේ නැහැ මේ සූත්‍ර දැනුම ලෞකික සම්මාදිට්ඨියක් බව. ඇයි? එයාට සූත්‍රයේ දැනුම තිබුණාට එයාට දර්ශනේ නැහැ. ඒ දර්ශනේ පහළොත් විතර ලෝකෝත්තර සම්මාදිට්ඨියට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා තමන් ගැන හොඳ නෝනිකින් යුතුව ඉන්න ඕන.
ඒ නිසා අපි කියනවා හොඳද? ත්‍රිපිටකයේ තියෙනවා අසත් බාහිර රූපයක් චක්කු විඥානයත් නිසා ස්පර්ශ ආයතනයක් හට ගන්නවා. හටගෙන ඒක එතනම නිරෝධ වෙනවා. මේ මොකද්ද මේක? මේක තමයි ලෞකික සම්මාදිට්ඨිය. හොඳට සිවුම්ව හිතන්න වෙනවා. මම මේක දෙන පණිවිඩේ. හොඳද? මේක ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨිය ලැබුණාම හොඳද? ලැබුණා දැන් මූලික පරයයන් දැනගන්න. ඕගොල්ලෝ මේ මට්ටමින් මොනවද දැනගත්තා? කවදාකවත් ඕගොල්ලන්ට මුකුත් වෙන්නේ නැහැ. මාර්ගඵලෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ දැකපු කෙනෙක් කියනවා මෙන්න මෙහෙම. නේද? දැන් අසත් බාහිර රූපයක් චක්කු විඥානෙත් කියන්නේ මේ දැන් ඕගලන් තුන සිදුවෙන සිදුවීම. ඒක ලෞකික සම්මාදිට්ඨියක් කියන්නේ. ප්‍රසාදේ තියෙනවා ප්‍රසාදයට වර්ණ රූපයක් ගැටලා මේ සිදුවීම මේ දැන් අපි තුල වෙන මේ ප්‍රත්‍යඥ ලෝකයේ ප්‍රත්‍යඥයේ තුල සිදුවෙන පේනවා කියන කාරණාව වෙන හැටි තමයි මේ බුදුහාමුදුරු සත්‍ය පැත්ත කිව්වේ. මේ ලෞකික ලෝකේ. අපි මේක ගත්තා මේ විදර්ශනා ලෝකයකට. එතකොට මේ ඇහැ දැන් හටගෙන නිරුද්ධ වෙන බව මහණිය ඇහැ මායя මේ ඇහෙන් මිදෙන්න කියලා කිව්වහම හටගෙන ඇහැට පේන රූපේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා කියනවා. හැබැයි නිරෝධයක් දැනෙන්නේ නැහැ. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. එයාට කවදාවත්. එයි එයා විදර්ශනා ධූරයේ දන්නේ නැහැ. එයා දන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඉන්නේ. ඒක නිසාමයි. ඒක නිසා මෙන්න මේ ධර්මයේ මනාව ප්‍රකට කරගත්ත කෙනෙක් කියනවා කියන සුවර්ණන්ලා කියනවා පේනවද හිතනවද කියලා බලන්න කියලා. අන්න පේනවද හිතනවද කියලා බලනවා. දැන් මේ ටයිල් කැටේ ගත්තොත් නේද? ටයිල් කැටේ ඇහැ මේ බාහිර රූපයත් විඥානයත් නිසා ටයිල් කැටේ හම්බ වෙනවා. මේකෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. චක්කුන් සති රූපං සති චක්කු විඥානං සති. ඇහැ ඇති කල්හි රූපය ඇති කල්හි මේක ඇති කල්හි ස්පර්ශය හට ගන්නවා. නේද? ස්පර්ශ නිරෝධයෙන් වේදනාව සංඥාව ওই ටික ওই විදිහට පංච උපාස්කන්ධයක් ගැන කතා කරනවා. ඕකෙන් මිදෙන්න නම් අපි බලනවා ඇත්තටම මේ ටයිල් කැටේ පේනවද හිතනවද කියලා. අන්න හිතනවා අපි. හිතනකොට ටයිල් කැටේ කවදාවත් අපිට පේilla නැහැ. ටයිල් කැටේ අපිට පේilla නැත්නම් චක්කුන් අසති රූපං අසති චක්කු විඥානං අසති. ඇස නැති කල්හි රූපේ නැති කල්හි විඥානය නැති කල්හි ස්පර්ශය හටගන්නේ නැහැ කියනවා. ඔන්න දර්ශනේ, ඔන්න විදර්ශනාව. ඒ නිසා අපි පුරුදු කරනවා මේ ලෝකේ අපිට පේනවද හිතනවද කියලා. අපි පුරුදු කරනවා. දැන් බලන් යනකොට අපි ලෝකේ දැකලා නැහැ. ටයිල් කැටේ කවදාකවත් හම්බෙලා නැහැ. අපිට වෙලා තියෙන ටයිල් කැටේ කියලා අපි හිතන බව. අන්න හිතන බවක් කියනකොට දර්ශනයක් උපදිනවා. පේilla නැහැ. අනිදර්ශනයි. චක්කුන් සති රූපං සති චක්කු විඥානං සති අස ඇති කල්ලි රූපය ඇති කල්ලි විඥාන ඇති ස්පර්ශය. මේ ඇවිල්ලා සනිදර්ශනයි. ලෝකේ හැට පේනවා. ඒ පේන විදිහ තමයි අර කිව්වේ. තේරුණාද? ඒතර අනිදර්ශනයි කියනකොට ඇහත් කොහොමවත් හම්බෙලා නැහැ. අනිදර්ශනයි. මේ හේතුඵල න්‍යාය හම්බ වෙන්නේ නැහැ යාට. තේරුණා? අනිදර්ශන වෙලා. අන්න එයා මනාව ලෝකේ නුවණින් සීයෙන් යුතුව පේන ලෝකෙත් එක්ක ඇලෙන්නේ නැතුව ඉන්නවා යා. එයා ලෝකේ පරිහරණය කරනවා චිත්ත මට්ටමකින්. දැන් එයාට ටයිල් කැටේ පේilla නැති බව එයා දන්නවා. ටයිල් කැටේ පාගන්න බැරි බව දන්නවා. ටයිල් කැටේ අල්ලන්න බැරි බව දන්නවා. ටයිල් කැටේ කැඩෙන්නේ නැති බව දන්නවා. මේ ටයිල් කැටේ දුර්වන්න වෙන්නේ නැති බව දන්නවා. ඒ ටයිල් කැටේ කියන්නේ අපේ චේතනාවක්. නේද? මෙන්න මේ විදිහට මේක මතු කරගන්න ඕන. දැන් පොල් ගහක් තියෙනවා. මේ පොල් ගහ දිහා බලලා අපි කියනවා පොල් ගහේ පොළ තියෙනවා, කුරුම්බැටි තියෙනවා, මල් තියෙනවා, ගොක්කොල තියෙනවා, කඳක් තියෙනවා නේද? මේ කියලා අපි කියනවා. හොඳද? එතකොට දැන් එහෙම කිව්වනේ. ඒ වගේ තමයි අපි කියනවා. දැන් ඇහැට පේනවනේ. අපිත් කියනවා අපේ ඇඟේ කෙස් තියෙනවා, ලොන් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, ඇටමත් ලේනහර තියෙනවා කියලා පොල් ගහ නම් කළා වගේම අපි නම් කරනවා. දැන් බලන්න පොල් ගහ කියන එක දන්නවද පොල් ගහ බව? නෑ. පොල් ගහ කියලා අපි හිතනවා. නේද? අපි හිතන දෙයක් නම් පොල් ගහට පනවපු පඤ්ඤාප්ති සියල්ලක් අපේ ළඟ තියෙන ධර්ම. අපේ චේතනා නේද? ඒ වගේම නෙවෙයිද අපේ රූපය ගැන පනවන පැනිල්ල
පනෝපු නම් ටික ඒවත් චේතනා නේද? දැන් අන්න ඒක නිසා මෙහෙම බලනකොට අපිට හම්බ වෙනවා සංඛාර. සංඛාර කවදාකවත් ඇහැට හම්බෙන්නේ නැහැ, කනට හම්බෙන්නේ නැහැ, නාසයට, දිවට, කයට සංඛාර හම්බ වෙන්නේ නැහැ. සංඛාර කිව්වත් එකයි, චේතනා කිව්වත් එකයි. ඒ නිසා මේ සංඛාර හඳුනා ගන්න. සංඛාර වෙනයි, විඥානය වෙනයි. ධර්මතා දෙකක්. තේරුණාද? විඥානය කියන්නේ දැනගන්න එක. සංඛාර කියන්නේ අපි තේරුම් ගන්න කියමු ගබඩාව. නේද? විඥාණයෙන් දැනගන්නවා මේ සංඛාර වල තියෙන දේවල්. නේද? මේකට ඇතුළු වුණාට පස්සේ අවුරුදු 20ක් ගිහිල්ලා දැක්කත් ටක් ගාලා විඥාණය දැනගන්නවා මේ අහවල් එක කියලා. එහෙනම් විඥාණය කියන්නේ දැන ගැනීම, සංඛාර කියන්නේ චේතනා. තේරුණාද? මෙන්න මේ දැනගන්න දේවල් හටගෙන නිරුද්ධ වෙනවා. චේතනාව එහෙම හටගෙන නිරුද්ධ වෙන බවක් අපිට හම්බ වෙන්නේ නැහැ. චේතනාව හටගෙන නිරුද්ධ නොවන නිසා අපි සංසාරේ යනවා. ඕක තමයි වෙන්නේ. කොහොම හරි මේ සංසාර චක්‍රේ නිමා කරන්න නම් අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු බුදුහාමුදුරුවෝ කියපුවා මේ ඔක්කොම සංකාර. ඔයත් මෙහෙට ආපුවා දැන් මාව හම්බෙච්චා මෙතන හදන්න ඕනි කියන ඒවා මේ ඔක්කොම මොනවද? සංකාර. මෙන්න මේක තමයි අපි සිහිය පිටවන්න ඕන. තේරුණාද? අපේ දැනගැනීම තියෙන සංඛාර වලට අනුව. ඒ දැනගැනීම කියන විඥානය. ඒ නිසා විඥානයයි සංඛාරයයි එකතු කරගන්න එපා. තේරුණාද? විඥානය සංඛාරය කියන්නේ ධර්මතා දෙකක්. අපි දන්නවා දිවි ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා නේද? එතකොට විවිධ දේවල්. දැන් ඔන්න අපිට මේ කාම ලෝකයට අනුව ගස් කොළන් තියෙනවා, කඳු තියෙනවා, මහ පොළොව, ඉරහඳ තාරකා මේ ඔක්කොම මේ මනුස්ස ලෝක සාපේක්ෂව තියෙන සංඛාර. සිතුවිලි අපේ. මෙන්න මේ සිතුවිලිත් එක්ක කවුරු හරි ඔන්න ධානය වඩනවා. නේද? ධානය වඩනකොට ප්‍රථම ධානය. මේකත් සංඛාරයක්. දෙවෙනි ධානය නේද? සංඛාරය. විඥාණයෙන් තමයි දැනගන්නේ මෙන්න ප්‍රථම ධානය. විඥාණය දැනගැනීම තියෙනවා දෙවෙනි ධානය කියලා දැනගන්නවා. ඒක තමයි විඥාණය. මෙන්න තුන්වෙනි ධානය. මෙන්න හතරවෙනි ධානය. විඥානි කියන්නේ දැන ගැනීම. මේ රූපී ලෝකෙත් දැනගන්නවා, අරූපී ලෝකෙත් විඥානේ දැනගන්නවා. එන්න මේ හැමතැනම විඥානය හට ගන්නවා. විඥානය ඉන්නවා කියන්නේ නාම රූප දෙකම පවතින සුකුමන්ට. ඉතින් මෙන්න මේ විදිහට අපි හඳුනා ගන්න ඕන මේ හැම තැනකම තියෙන විඥාන අවස්ථාව සහ සංඛාර අවස්ථාව. සංඛාරමයි මේ පවතින්නේ. මේ මගේ කය කියන්නේ සංඛාර ටිකක්. ඒ සංඛාරට සාපේක්ෂව විඥාණයෙන් දැනගන්න පුළුවන් එක සංඛාරයක් පමණයි. කෙස් නම් කෙස් විතරයි. අනිත් ඒවා එහෙම හම්බ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දැන් පොල් ගහට කොස් ගහ කියන්න බෑනේ. කොස් ගහ දිහා බලන්න පොල් ගහක් කියලා හිතන්නේ නැහැ නේ අපි කවදාවත්. පොල් ගහ කියන දැනුමයි එන්නේ. නේද? යම් මේකින් අපි මේ දත් වෙනස් කරන නිසා කොස් ගහ දිහා බලාගෙන අපි හිතනවා පොල් ගහ කියලා. ඒනොට අපි දැනුමක් තියෙනවා නෑ මේක පොල් ගහ නෙවෙයි කොස් ගහමයි කියලා. එහෙම අපිට වෙනස් කරන්න බෑ ඇතුළේ ඒවා. නේද? දැන් එහෙනම් අපිට තේරුණාද මේ දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මේවා හැම තැනම තියෙන්නේ මොනවද මේ? සංකාර. මේවට සාපේක්ෂව දැනගැනීමක් තියෙනවා. ඒකට කියනවා විඥානය කියලා. දැන් අන්නේ දැනගැනීම අනුව තමයි අපි මේ ලෝකේ පාවිච්චි කරන්නේ. යම් මේකින් අපිට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කතා කරලා තියෙනවා දැන් ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක කවුරු හරි ඉංග්‍රීසි කතා කරනකොට එයාට උත්තර දෙන්න පුළුවන්ද? බෑ. මොකද සංඛාර තියෙනවා අපි කතා කරලා තියෙනවා ඉංග්‍රීසි සංඛාර තියෙනවා. දෙමළ සංඛාර තියෙනවා. සංඛාර කියන්නේ මොනවද? පඤ්ඤප්ති, වචන, චේතනා ඔය ඕන එකක් යොදා ගන්න. එතකොට විඥානය කියන්නේ දැන ගැනීම. ඒවා දැන ගැනීම නේද? සමහර කයන්ට මේ භාෂාවල් සංඛාර පර්යායවල් කීපයක් පිළිහිටන අයත් ඉන්නවා. කෙනාගේ දක්ෂතාවය. ඒ නිසා මේ සංඛාර කිව්වහම ඉංග්‍රීසි සංඛාර තියෙනවා, දෙමළ තියෙනවා, හින්දි තියෙනවා, පාලි තියෙනවා, සංස්කෘත තියෙනවා, සිංහල තියෙනවා, විවිධ ඒ රටවලට ආවිනිකු සංඛාර ධර්ම තියෙනවා. ඒ සංඛාර අනුවයි ඒගොල්ලෝ යම දැනගන්නේ නේද?
ඉතින් අන්න ඒක නිසා මේ සංකාර හොඳට හඳුනා ගන්න සංකාර ගොඩක් තමයි මේ මගේ කය. මම මේ පාවිච්චි කරන ලෝකය පේන එකක් නෙවෙයි සංකාර ලෝකයක්. මේක. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංකප්ප රාගෝ කුසසකව අපේ සංකල්පයමයි රාගය. ඇත්ත වශයෙන් අපි මේ ලෝකෙට බැඳිලා ඉන්නවා නම් රාගයෙන් හෝ ද්වේෂයෙන් ගැටෙනවා නම් මුලා වෙලා තියෙනවා නම් අපි මුලා තියෙන මේ සංඛාර වලටයි. හැබැයි මේ බව අපිට වැටහෙන්නේ අපිට හම්බෙන්නේ මේ ඝන වස්තුමයි. මේ ඝන වස්තු වලට යන්නේ නැතුව අපි කොහොම හරි මේ සංඛාර මතු කරගන්න දක්ෂ වෙන හොඳට හඳුනා ගන්න ඕන සංඛාර. සංඛාර හඳුනාගත්තොත් කවදාකවත් මේ ඝන සංඥාවට එන්නේ නැහැ. ඒක හැමෝම තමයි. ඉතින් මෙතෙන්ට එන්නේ නැතුව හොඳට ප්‍රැක්ටිස් කරන හොඳට පුරුදු කරන්න ඕන නුවණින්. කවදාකවත් මේ පොළොව පාගන්න බෑ අපිට. පොළොව කියන්නේ චේතනාව නම් පාගන්න පුළුවන් දෝග. සංකාර කවදාකවත් මෙන්න මෙතන තමයි අපි බුදුදහම කියලා මතු කරගන්නවා. මෙන්න මේ විදියට මේ ඝන සංඥාවෙන් විදිලා සංකාර කියන මට්ටම මතු කරගන්න පුළුවන් නම් ඒකට කියනවා විදර්ශනා කරනවා කියලා. මේ ඝන වූ ලෝකයක් අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා නම් ඒක කියන්න පුළුවන් ලෞකික විදර්ශනාව. කියලා තමයි කියන්නේ. ඒක ලෞකික සම්මාදිට්ඨිය. තේරුණාද? මේක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියන්නේ ඝන සංඥාවට යන්නේ නැහැ. එයා කෑවත් බිව්වත් මොනවා කළත් ඒ සංඛාරම කියලා යන්න ඕනේ දක්මින් වාසය කරනවා. ඕකමයි වෙන්නේ. ඉතින් සක්මන් කරන්න පුළුවන් වාඩිලා පුළුවන්. තමන් වාඩිලා තමන්ට ඇහෙන දේවල් මේ එක දේවල් ගැන හිතනවා. ඒ හිතන දේවල් ගැන සිහිය පවත්වනවා. ඔච්චර ස්පියාගෙන හරි ඇස් අරගෙන හරි කරන්න පුළුවන්. නේද? ඉතින් අන්න ඒක නිසා මේ අපිට හම්බෙන ආස්වාද ප්‍රසආස කියන්නේ තේ සංඛාර ධර්මයක්මයි. ඒනොට හම්බෙන අපිට ඕලාරික මට්ටමක්. ඒක සංඛාරයක්මයි. නේද? ඉතින් මෙන්න මේ විදියට සංඛාර මනාව හඳුනා ගන්න ඒ සංඛාර හඳුනා ගන්න එක තමයි විඥානය. එහෙනම් සිතුවිලි වෙනයි විඥානය වෙනයි. ඒක නිසා අපි තව ටිකක් බලමු. ඔය අම්මට ඉස්සෙල්ලා මං කියන්නා වගේ ඉංග්‍රීසි දන්නේ නැත්නම් නේද? කවුරු හරි ඉංග්‍රීසි දන්න කෙනෙක් කතා කළොත් ඔය අම්මට කතා කරන්න පුළුවන්ද? ඇයි බැරි? දැන ගැනීම නැහැ. මොකද නැත්තේ? දැන ගැනීම නැහැ. සද්දේ දැනගන්නවා. ඒකට වචනේ දන්නේ නැහැ. ඒක දැන ගැනීම නැහැ. ඒ කියන්නේ ඒ සම්බන්ධව විඥානය පහළ වෙන්නේ නැහැ. ඉංග්‍රීසි සංකාරය නැහැ. ඔව්. යම් හේකින් ඒ ඉංග්‍රීසි සංකාරයේ තිබුණොත් හොඳද? ඒ කියන්නේ සිතුවිලි ඉංග්‍රීසි දැනුම. එහෙම හොඳද? ඒ මම සංකාරික කරන්නේ ධර්මයට අනුව. ඒ දැනුම කියලා ගත්තත් හරි. අපි ඉගෙන ගත්ත ඉංග්‍රීසි. ඉතින් මෙන්න ඉංග්‍රීසි සංකාර තිබුණොත් කවුරු හරි කතා කරලා උත්තර දෙන්න බැරිද? පුළුවන්. ඇයි ඒ? දැන ගැනීම තියෙනවා. ඉංග්‍රීසි වල දැනුම තියෙනවා අපිට දැන ගැනීම තියෙනවා. ඒ නිසා අපිට කතා කරන්න පුළුවන්. අන්නේ දැන ගැනීම නැත්නම් කතා කරන්න බෑ. ඕක නෙවෙයිද පොඩි ළමයා ළඟ තියෙන්නේ. ඈ? කුසලතාවය කියන එකම නේද? ඒ කියන්නේ කුසලතාවය අපි දැනගෙන ආපු සංකාරකෙක කුසලතාවය කියන්නේ දැන් අපි කෝඩියේ ඉඳලා අරගෙන ආපු ටික. ඔව් ඉගෙනගෙන එන එක. ඔව්. කෞශල්‍යයක් හැකියාව. ඔව්. ඉතින් කෙනාගේ හැටියට ඒක පිළිටන්න පුළුවන්. හොඳද? ඉතින් ඒක දැන් අපේ සිංහල භාෂාව වුණත් එහෙමනේ. දැන් අපි පොඩි ළමයි කතා කරන්නේ නැති භාෂාවක් දන්නේ නැති නිසානේ නේද? ඒ නිසා ප්‍රබාස්වර චිත්තයක් පවතිනවා අපිට. සංකාර නැති තැන ප්‍රබාස්වරයි. ඒ නිසා මේක මෙහෙම කියන්නේ මම තේරුම් ගන්න ප්‍රබාස්වර චිත්තයක් කරඹය පහළ වෙන විඥාණය මොකද්ද? ප්‍රබාස්වරයි. ඒ විඥාණය මොකද්ද? ප්‍රබාස්වරයි. ප්‍රබාස්වරයි කියන්නේ මේකේ දැනගන්න දෙයක් විඥාණයට නැහැ. නේද? නැති නිසා එතන ජීවයක් අපිට පනවන්න බෑ. ක්‍රියාවලියක් සිදු වෙනවා. ජීවයක් පනවන්න බෑ. සිත ප්‍රබාස්වරයි. යම් මේකෙන් මේ සිතට විවිධ අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් විවිධ වචන මේකේ කොට ගැහෙනවා නම් නේද? ඒ තියෙනවා නම් අන්න විඥාණයෙන් දැනගැනීම තියෙනවා. දැනගැනීම අනුව කතා කිරීම සිදුවෙනවා. නේද? එතකොට කාය චේතන, වචී චේතන, මනෝ චේතන.
නේද? මනසේ මෙහෙම චේතනාවක් තියෙනවා කියලා දැනගන්නේ විඥාණය. නේද? ඒ දැන ගැනීමට සාපේක්ෂව කතා කරන්නේ විඥාණය. නේද? එතකොට ඒ දැන ගැනීමට සාපේක්ෂව ක්‍රියාවක් සිදු වෙන්නේ විඥාණය. විඥාණයේ මුල් වෙලා මේ කාය චේතනා, වචී චේතනා, මනෝ චේතනා වෙන්නේ. යම් මේකින් ප්‍රබාස්වර මංශ මුකුත් නැත්නම් එතනදී විඥාණයට මනෝ චේතනත් නැහැ, කාය චේතනත් නැහැ, වචී චේතනත් නැහැ. මෙන්න මේ සංඛාර වලට සාපේක්ෂවයි කාය චේතනා පහළ වෙන්නේ, වචී චේතනා පහළ වෙන්නේ, මනෝ චේතනා පහළ වෙන්නේ. මෙතන තියෙන දැනුමට අනුවයි. ඒක දොස්තර කෙනෙක්ගේ දැනුම වෙන්න පුළුවන්. ඒක ඉංජිනේරුවෙකුගේ දැනුම වෙන්න පුළුවන්. ඒක නඩුකාරයෙක් වෙන්න පුළුවන්. ඒක නීතිඥයෙක් වෙන්න පුළුවන්. කෙනාගේ දැනුම වෙනස්. එන විඥාණයෙන් දැනගන්න දේ විවිධයි. දොස්තර කෙනෙක්ගේ දැනුම ඉංජිනේරු දැනුම තියෙන තැනින් ගන්න බෑ. නේද? ඉංජිනේරු දැනුම තියෙන තැනින් දොස්තර කෙනෙක්ගේ දැනුම ගන්න බෑ. මේ විදිහට ඒ විෂයන්ට අදාළව දැනගැනීම ලෝකේ පවතිනවා. නෑ ප්‍රබාස්ව සිත අපිට ඇති කරන්න බෑ දැන්. නැවත මොනවා හරි තද කහටක් ගෑවිච්ච රෙද්දක් කොච්චර හේදුවා නේද? ඒ පැල්ලම තියුණු බවට හරි සාධකයක් තියෙනවා. විදර්ශනාව කියන්නේ මම මේ කියන පසුබිමටයි. ඝන සංඥාවෙන් මිදිලා සංඛාර දැකීමයි විදර්ශනා කියන්නේ. අන්නේ සංඛාර තමයි විඥාණයෙන් දැනගන්නේ. ඝන වූ වස්තුවක් නෙවෙයි. මේ ටයිල් එක නෙවෙයි. ටයිල් එක කියන්නේ අපේ සංඛාරයන්නේ. එහෙනම් විඥාණයෙන් ටයිල් එක කියලා දැනගෙන තියෙන්නේ. ටයිල් එක දැනගෙන තියෙන්නේ. මේ පේන එක නෙවෙයි. සංඛාරයයි දැනගෙන තියෙන්නේ. ඝන වස්තුවක් විඥාණයට දැනගන්න බෑ කවදාකවත්. තේරුණාද? ඒ වුණාට අපේ ළඟ දෘෂ්ටියක් තියෙනවා ටයිල් කැටි කියන්නේ මේක මම මේක දැනගන්නවා. අපි ගන්න සංඥාවට ගිහිල්ලා මේ ගැටේ තමයි අපි ලියා ගන්නවා. මේ ගැටේ ලියා ගන්න පුළුවන් වුණොත් හරියටම හරි. එහෙනම් විදර්ශනාව කියන්නේ සිත ගැන කරන පරිශ්‍රණයක්. එස්ලාම් සිත මනාව හඳුනා ගන්න. මේ විදිහට. ඒ හඳුනා ගන්න තමයි මම මේ ටික කියන්නේ. හඳුනා ගන්නවයි. මොන જાති එකක් ආවත් ඒක චේතනාවක්, සංකාරයක්. ඒ සංකාරය විඥානේ හැමතිස්සෙම දැනගෙන තියෙනවා. ඒකට අනුව අපිට රාග, දේවේස, මොහ පහළ වෙනවා. අපි මුලා වෙලා ඉන්නේ අපේම සිතට. අපි මුලා තියෙනවා. එහෙනම් අපි දන්නවා දැන් ඔන්න සංකාරවල තියෙනවා පුටුව තියෙනවා, මේසෙ තියෙනවා, ඇඳ තියෙනවා, කන්නඩි මේසෙ තියෙනවා. විතක කන්නඩි මේසෙ දැනගන්නවා. විතක ඇඳ දැනගන්නවා. නේද? විතක පුටුව දැනගන්නවා. විතක මේසෙ දැනගන්නවා. නේද? ඔය හතර සංකාරවල ඔය සංකාර හතර නොතිබුණා නම් විඥානේ මොකක්ද දැනගන්නේ? කිසිවක් නැහැ. අන්න ඒ ස්ථානට කියන ප්‍රබාස්වරයි කියලා. නේද? ප්‍රබාස්වරයි. ඔක තමයි අපි චූටි කාලේ. එතෙන්ට සත්‍ය පුද්ගලෙ පණවන්න බෑ. හොඳද? දරුවෙක් කියලා මගේ සංකාරයට අනුව හම්බුණා මිසක. නේ උඩිපිලි අතට ඉන්න දරුවෙක් ළඟ තව දරුවෙක් කියන්න බලන්න. උඩිපිලි අතට ඉන්න දරුවෙක්. එයාට මෙයා හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. එයාට එයාගේ කය හම්බෙන්නේ නැතු කොහොමද එයා අනිත් දරුවා හම්බෙන්නේ? හම්බ වෙන්නේ නැහැ. අම්මට තුරුල්ලලා හිටියත් අම්මගේ කිරි බිව්වත් ඒලේ කැටියට හම්බෙන්නේ නැහැ. මේ මගේ අම්මා කියලා. කිරි කියලා හම්බෙන්නේ නැහැ. ධර්මතාවයක් සිදු වෙනවා. ඒක තමයි දැක ගන්න පුළුවන්. මම මේකෙන් කියන්නේ මේ අපේ චූටි කාලේ තිබුණු මේ ප්‍රබාස්වර මනස හොඳට හඳුනා ගන්නට. හඳුනාගෙන එතින්දී පහළ වෙන්න ඕන විඥානයක් පහළ වෙන්න ඕන. යන් දැන ගැනීමක් තිබුණොත් විතරයි පහළ වෙන්නේ. තේරුණාද? ප්‍රබාස්වර මනස පවතින තැන දැන ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා ටිකුවේ ටිකක් තෝරගන්න ලේසි වෙනවා. ප්‍රබාස්වර මනසක් තුල දැන ගැනීමක් ඇති වෙන්නේ සංඛාරයක් තිබුණොත් විතරයි දැන ගැනීමක් ඇති වෙන්නේ. මේ විදිහට මේ විඥානයයි සංඛාරය හොඳට හඳුනා ගන්නට වෙනවා. චූටි කායෙන් එනවා. ඇවිල්ලා මේ සංඛාරය ඇති වෙලා ඔන්න සංඛාර ඇති වෙනකොටයි දැන ගැනීම ඇති වෙන්නේ. සංඛාර නැත්තම් දැන ගැනීම නැහැ. දැන ගැනීම නැත්තම් තණ්හා මාන දිට්ඨි නැහැ. තේරුණාද? ඒව යෙදෙන්නේ නැහැ.
හොඳද? එහෙනම් අපි දන්නවා මෙන්න මේ කාරණාව හොඳින් තෝරගෙන ඒ නිසා අපි දීලා තියෙන අභ්‍යාසයක් මේකෙන් ගැලවෙන්න. දැන් අපිට වෙලා තියෙන අපි ඔය ප්‍රශ්නේ ඔහොම නෙමෙයි අපි දකින්නේ. අපි දකින්නේ පොල් ගහ තියෙන අතන. ටයිල් කැටි මෙතන තියෙනවා. අපි එළියට ගිහිල්ලා අපි මේක සංකාරයක් කියලා දකින්නේ. අන්න අපිට ඝන රූපයකට ගිහිල්ලා අපි රූපයක් හම්බ වෙනවා. සංකාර නිසායි අපිට අපේ මේ රූපේ හම්බ වෙන්නේ. සංකාර නැත්තම් රූපේ හම්බෙන්නේ නැහැ අපිට. ඇයි? කෙනෙක් නියෝජනය වෙන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් නියෝජනය වෙන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් නියෝජනය වෙන්න නම් සංකාර අවශ්‍යයි. ඒ නිසා චූටි දරුවා දන්නේ නැහැ මම මිනිස්සෙක්ද පිරිමේද්ද ගෑණියෙක්ද කියන එක දන්නේ නැහැ. ඒ දරුවා දන්නේ නැහැ මොකද සංකාර නැති නිසා. ඉතින් මෙන්න මේ වගේ සංකාර ගැන මනා ගවේෂණයක් කරන්න. අද අපේ මේ කෙස් කියලා දැනගන්නවා, ලොම් කියලා දැනගන්නවා, නියපොතු මේ මගේ අතපය ඈ අයියෝ මෙතන රිදෙනවා මේ වැලමිට මේ ඔක්කොම දැනගන්නේ විඥාණයෙන්. මේක දැනගන්න ඒ අපි කරන දේ හැමදේම සංකාර. සංකාරයි විඥාණයෙන් දැනගෙන තියෙන හැමතිස්සෙම. මේ ටික තමයි අපි හොඳට මතු කරන්න ඕන. මේ වැලමිට දැනගත්තා නෙවෙයි, මේ අත දැනගත්තා නෙවෙයි, අත දැනගත්තා. මේක අනිපැත්ත හරව ගන්න දැනගන්න ඕන. හොඳද? මේ මගේ රූපේ කියලා මට දැනීමක් තියෙනවා ඒක තමයි සංකාර. ඒක සංකාර 32ක් තියෙනවා මෙතන. නේද? ඊට වැඩියක් තියෙනවා. අපිට සාපේක්ෂව කතා කළොත් අපිට උගන්වලා තියෙන විදිහට ඒ ටික ප්‍රමාණවත් සංකාර 32යි. 32කින් එකයි අපි එක විට දැනගන්නේ. නේද? එතකොට අපි දැනගන්න දේ විතරයි හැමතිස්සෙම හම්බෙලා තියෙන්නේ. ඒක දැනගත්ත ඒක ඉවරයි වෙන එකක් දැනගන්නවා ඒක ඉවරයි වෙන එකක් දැනගන්නවා ඒක ඉවරයි නේද? මෙන්න මේ සංඛාර වල නිරෝධය ලෝකේ පවතිනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දය මම මේ සංස්කාර සියලු සංස්කාර අනිත්‍යයි කියලා තියෙනවා නේද කියලා කියනවා. නේද? දැන් අපි දන්නවා කම්පියුටරයක් ගත්තොත් කම්පියුටරේ හිර වෙනවනේ. කම්පියුටරේ හිර වෙනවා ඒව තියෙනවා. හිර වුණාට පස්සේ කම්පියුටර් එතනින් එහාට වැඩ කරන්නේ නැහැ. නේද? එහෙනම් කම්පියුටර් වුණත් අනිත්‍ය වෙන්න ඕනේ. අපිට කම්පියුටර් වැඩ කරන්න. හිර වුණා කියන්නේ අනිත්‍ය වෙන්නේ නැහැ දැන්. දැන් නතර වෙලා ඒක. නේද? ඉතින් අන්න ඒ වගේ අපේ මේ සංඛාරات විවිධ සංඛාර තියෙනවා ඒව තමයි විඥානේ දැනගන්නේ. ඉතින් විඥානයේ මායාවක් කියන්නේ මේ දැනගන්න දේ අපිට භෞතික වස්තු වශයෙන් හම්බ වෙලා. දැන් සංඛාර හඳුනනවාද හොඳට? මෙන්න මේක හොඳට හඳුන ගන්න ඕන. ඔතනින් තමයි බුදුදහමේ ආරම්භය තියෙන්නේ. සංඛාර හඳුනා ගැනීම. මේකයි වෙන්න ඕන. මේ සංඛාර හඳුනාගත්ත කෙනෙක් තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා දකින්නේ. තේරුණාද? අවිද්‍යාව පත්‍ය සංඛාර පින් කිරීම, පව් කිරීම, ධාන මාර්ගය. මේ තුනම සංඛාර. මම කියන්නේ ප්‍රථම ධානය කියලා දැනගන්නවා. මේ සිතේ පහළ වෙන්න ඕනේ ධානය. පහළ වුණාමයි විඥාණයට දැනෙන්නේ මම ප්‍රථම ධානයේ ඉන්නවා. දෙවෙනි ධානයේ පහළ වෙන්න ඕන. ඒ සංඛාරය අපිට හට ගන්න ඕන. එතකොට අපි දැනගන්නවා දැන් මං ඉන්නේ දෙවෙනි ධානය. නේද? එතකොට මේ කාමාවචර ලෝකේ, රූපාවචර ලෝකේ අපි දැනගන්නවා මේ හැම එකක්ම. හැමතැනම විඥානය පහළනවා. එහෙනම් මේ සංඛාර ධර්ම තුනම මොනවද? තුන් ලෝකෙට අයිති තැන. දැන් තුන් ලෝක කොහෙද තියෙන්නේ? තමා තුලමයි පහළ වෙන්නේ නේද? දැන් බ්‍රහ්ම ලෝක යනවා නම් පින්කල හරියනවද? නැහැ. වෙහෙස මහන්සි වෙලා ධානයක් උපදවා ගන්න ඕන බ්‍රහ්ම ලෝක යනවා නම් ඒ සංඛාරය ඇති කර ගන්න ඕන. තීනව නෙවෙයි අපේ ළඟ. ඔන්න අපි බ්‍රහ්ම ලෝකේ සංඛාර ඉන්නකොට දැන් මේ 11 කාම භූමියේ සංඛාර තියනවද? නැහැ. ඒව නැහැ. 11 කාම භූමියේ ඉන්නකොට අපිට බ්‍රහ්ම ලෝකයන් සංඛාරය තියනවද? නැහැ. ඒ දැනගැනීම ඇති වෙන්නේ නැහැ. අන්නේ දැනගැනීම වලට සාපේක්ෂව තමයි අපේ ඉපදීමක් සිදු වෙන්නේ. ඒ දේවල් හම්බෙන්න තියෙන රාග සහිත දේවල් තියෙනවා, දේවේ සහිත දේවල් තියෙනවා, මොහ සහිත දේවල් තියෙනවා. මේ අනුව සංඛාරයන්ගේ එකතු වීමක් තියෙනවා. ඉතින් මේ සියලු සිත මනාව දැක ගන්න, හඳුන ගන්න මේ සංස්කාර ධර්ම. ඒකයි වය ධම්මා සංඛාරා අප්‍රමාදෙන් සම්පාදේත. ප්‍රමාදෙන් දෙපා කියන මේ සංස්කාර ධර්ම දැක ගැනීම. මේකමයි අපි තුල
සිදු වෙන්න ඕන. දැන් සංස්කාර ධර්ම ගැන හොඳට තේරුණානේ. ඕක තමයි බුද්ධ ධර්මයේ ආරම්භය. නේද? දැන් ඔය අපේ අම්මලාගේ රූප කියන්නේ මොනවද? සංස්කාර. නේද? දැන් කැටලොම් නීදත් කියලා කොටස් 32ක් හම්බෙන. එතන සංස්කාර 32ක්. මේ මගේ රූපය කියලා හම්බෙන්නේ නැද්ද? ඒ ඔක්කොම එකතු කළා මේ මගේ රූපය කියලා එක සංස්කාරිකුත් හම්බෙලා තියෙනවා. අපිට මොනවද පහළ වෙන චේතනා? ඒක තමයි සංස්කාරය. තේරුණාද? ඒ නිසා මෙන්න මේ යම් කෙනෙකුට මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නැති වුණත් මේ සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්න පුළුවන් දෘෂ්ටිසහගත කෙනෙකුට. දැන් එන අපිට තේරෙනවා මෙන්න මේ සංස්කාර හොඳට හඳුනා ගන්න, සංස්කාර හඳුනාගෙන මේ සංස්කාර වල හටගෙන නිරෝධ වෙන ධර්මතාවයේ මනාව මතු කරගන්නට අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් මෙතනින් ආරම්භ කරන්න පුළුවන් මේ සංස්කාර ධර්ම හඳුනා ගන්න පුළුවන් නම් මේ චේතනා සහ විඥානිකේ ධර්මතා දෙක වෙන් කළා හඳුනා ගන්නට පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕන. චේතනාවයි විඥානයයි. මේක හඳුනාගෙන දැන් විඥාණයෙන් කරන හැමතිස්සෙම මෙතන ටයිල් කැටයක් පෙන්වනවා. නේද? විඥාණයෙන් කරන්නේ හැමතිස්සෙම භෞතික වස්තුවක් පෙන්වන එක අපිට. ඒ වුණාට මෙතන තියෙන සංඛාරයක්. විඥාණයෙන් දැනගෙන තියෙන්නේ මොකද්ද? සංඛාරයක්. විඥාණයෙන් දැනගත්තේ සංඛාරයක් වුණාට විඥානයේ කියන අවස්ථාව ඝන වස්තුවක්. ඒකයි විඥානයේ මායාවක් කියන්නේ. මායාවක් කියන්නේ කවදාකවත් ඝන වස්තුවක් අපිට හම්බෙලා නැහැ. ඒකට එහෙම එකක් අපිට හම්බෙලා. මේ හම්බෙලා තියෙන දේ ඔබගේ සංකාරයයි, චේතනාවයි. ඒත් ඔබට හම්බෙලා තියෙන්නේ ඝන වස්තුවක්. මහ පොළොවක් හම්බෙලා, ගහක් හම්බෙලා, ටයිල් එකක් හම්බෙලා, මේ පුටුවක් හම්බෙලා, මේ ඝන රූපයක් හම්බෙලා. ඒක තමයි විඥානයේ මෞංකාරය කියන්නේ. විඥානයේ මායාව කියන්නේ ඒකයි. ඉතින් මේක හඳුනා ගන්නවා අපි. මේ හඳුනා ගන්න දේ මිරිඟුවක්මයි. නේද? ඉතින් මෙන්න මේ විදිහට මේ සංකාර හරියට දැක්කොත් නේද? එයා තමයි මේ ලෝකේ සත්‍ය දකින්න කෙනා. විඥාණයට හම්බ වෙන්නේ ඇත්තටම ඝන වූ වස්තුවක්ද? ඝන වූ ටයිල් කැටයක්ද? ටයිල් කැටේ කියන දැනුමද කියන එකයි අපිට අවශ්‍යයි. ඉතින් විවිධාකාරයෙන් සංකාර තියෙන බව පැහැදිලි කළා. චූටි දරුවාට සංකාර නැත්නම් ඒ විඥානයේ පහළ වීමක් සිදු වෙන්නේ නැහැ නේද? දැනගැනීම නැහැ. හිස් දැනකට දැනගැනීමක් පැනෙන්න බෑනේ නේද? ඉතින් අන්න ඒක නිසා දැනගැනීමක් ඇති වෙන්න නම් සංකාරයක් එතන පවතින්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට සංකාර මනාව හඳුනගෙන විඥානය හඳුනාගෙන තමන් දක්ෂ වෙලා මොකද්ද දැන් කළ යුත්තේ? මෙන්න මේ සංකාර මනාව සිහිය පවත්වන්නයි ඕන. දෛනික ජීවිතයේ වැඩපළ කරනකොට පහළ වෙන සිතුවිලි වල සිහිය පවත්වන්න. නිරෝධයක් බලන්න යන්න එපා. හොඳද? ඒක හම්බ වෙවි. සංඛාර දෙක ගන්න මනාව. මෙන්න මේ සංඛාර දැකලා සංඛාර වල මනාව සිහිය පවත්වනවා නම් සති සම්පජන්න නම් එයාට කියනවා මේ සංඛාර වල සිහිය පවත්වන නිසා විදර්ශනා කරනවා කියලා. අන්නේ විදර්ශනාව තුළින් එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අනිත්‍ය වෙන එක බලන්න ඕනේ. අනිත්‍ය වෙන ධර්මයක්. ඔක තමයි ඇත්ත. මේ චේතනාවමයි දුක. මේ සංඛාර දැකීම පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනවා. නිකම් බුද්ධ වචනයක් කිව්වේ නෑ සෝ පටිච්චසමුප්පාදම් පටිච්චසෝ ධම්මං පස්සති. අපි මේ පොත්පත් කියවලා කාරණා මේ 12 කටපාඩම් කරගෙන මේක ගලපනවා. හැබැයි පොතේ තියෙන්නේ. හැබැයි මන් දන්නේ මගේ සංඛාරය ගලපනවා කියලා. මගේ හිතේම තියෙන අර පාඩම් කරගත්ත එක සංඛාරයක්. ශ්‍රී පිටකේ කියන්නේ සංඛාර ධර්ම ටික. පොත්පත්වල තියෙන. ඉතින් මෙන්න මේ පහළ වෙන සංඛාරය මනාව හඳුනගෙන දකින්න මේ පහළ වෙච්ච සංඛාරය දුක්ඛාරි සත්‍යයි. මේ රූපය දුක්ඛ සත්‍යය. ඝන වශයෙන් තියෙන රූපය. මේ රූපය මේ මගේ කය කියලා හිතන චේතනාව සංඛාරය දුක්ඛාරි සත්‍යයි. දිවි ලෝක මනුෂ්‍ය ලෝක මේ සියල්ලක්ම දුක
ආර්ය සත්‍ය මේ සංඛාර වශයෙන් දකිනවා, චේතනා වශයෙන් දකිනවා. අන්න ඊට පස්සේ දකිනවා මෙච්චර කාලයක් විඥාණයෙන් දැනගත්ත දෙයට මං ඇල්ලුණා. නේද? මං ඇල්ලලා තියෙන්නේ මගේම චේතනාවට. විඥාණයෙන් පෙන්වන්නේ ඝන සංඥාවනේ. ඝන ටයිලයකට මං ඇල්ලුනේ නේද? අපරාධයක කැඩුනා, කේන්ති යනවා. අයි මේ ඝන වස්තුට සාපේක්ෂව. ඒ ටයිල් කැටිය කියන්නේ අපේ චේතනාවක් නේද? අපි දැක්කොත් මට මෙච්චර කාලයක් මේ කේන්ති ගිහිලා තියෙන්නේ මා තුලම පහළ වෙන චේතනාව කර්මය නේද? සංඛාරය කර්මයයි. ඒක නේද චේතනා බික්කේ කම්මංග දාමදී. නේද? චේතනාව කර්මයක් වෙන්නේ විඥානීය නිසා. මේ ඝන සංඥාවකට යන නිසා. චේතනාව කර්මයක් වෙන්නේ ඝන සංඥාවෙ මිදිච්ච කෙනාට. නව කර්ම නැහැ, පුරාණ කර්ම තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ සංඛාරය මනාව තෝරගන්න, මේ සංඛාරය තෝරගත්තොත් අපිට පුළුවන් මේ ජීවිතේදීම ඒ උතුම් රහත් ඵලය සාත් කරන්න. මේක දැන ගැනීමම දුක්ඛ ආර්ය සත්‍ය දැනගත්තා. ආර්යවරු දකින්න දුක දැනගත්තා. නේද? මේක දැනගත්ත කෙනෙකුටම මෙච්චර කාලයක් මේ ටයිල් කැටිය මගේ කියලා අල්ලන් හිටියනවා, මේ රූපය මගේ කියලා අල්ලන් හිටියනවා. ඒ සංඛාරය නේද මේ මගේ කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ. ඒ චේතනාවයි මගේ කියලා අල්ලන් තියෙන දුක්ඛ සමුදය දකිනවා. නේද? අන්නේ සංඛාරය හටගෙන නිරුද්ධයෙන් ධර්මයක් කියලා දකිනවා. නේද? පොත් දැනගන්නවා, ටයිල් දැනගන්නවා, පුටුව දැනගන්නවා, මේ සංඛාර වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේවා මේ විදිහ දැනගන්න නිසා අපිට මානසිකාරයක් තියෙනවා. නේද? විඥානය හටගෙන නිරුද්ධ වෙනකොට දැනගත්ත දේත් හටගෙන නිරුද්ධ වෙලා. ඒත් නැවත විඥානෙට පුළුවන් එතන තියෙන දේ අරගන්න, දැනගන්න පුළුවන්. එහෙම හැකියාවක් විඥානෙට තියෙනවා. මේව කරවන්නේ නැහැ. අනාත්ම වූ ධර්මයක්. මේ සංඛාර. ඉතින් මේකත් එක්ක අපිට තේරෙනවා මෙන්න මේ විඥාණයෙන් දැනගන්න දේ අත් වශයෙන්ම මායාවක්, ඝන ලෝකයක් නෙමෙයි මේ තියෙන්නේ සංඛාර ලෝකයක් තියෙනවා. ඒකයි සංකප්ප රාගෝ පුස්සස්ස කාමෝ කියලා පඬිත්‍යා විසින්ම මේක ප්‍රත්‍යක්ෂ කරනවා කියනවා. අන්න දුක දකින්නවා, දුක ආර්ය සත්‍ය දකින්නවා. දුක සත්‍ය කියන්නේ ඝන රූපේ සාපේක්ෂව, දුක ආර්ය සත්‍ය කියන්නේ සංඛාර ධර්ම දැකීම. අන්න සමුදය දකින්නවා, නිරෝධය දකින්නවා. තව තවත් මෙයා සංඛාර වල මනාව පහළ වෙන සිතුවිලි වල මනාව සිහිය පිටවෙන වාසය කරනවා. ඒකට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය කියලා. සාමුලින්ම සංඛාර වලින් මිදෙන්න මෙයා නුවණින් බලනවා. මෙයා මෙහෙම නුවණින් බලනකොට මෙයාට පේනවා මේ සංඛාර වල පුතු නෑ, මේස නෑ කියලා දකිනවා. මේක සංකල්පයක් විතරක් කියලා. මේක සංකල්පයක් විතරක් කියලා දකිනකොට එයා සංඛාරයෙන් මිදෙනවා. මොකක්ද මිදෙනවා කියන්නේ? මේ පහෙන් සිතුවිලි නැති වෙනවා කියනද? ඒක නෙමෙයි. සිතුවිලි වල ඇත්ත දැකීම. දැන් මේ සිතට මුලා වෙන්නේ නැහැ. තේරුණාද? රහතන් වහන්සේ සිතුවිලි පහල වෙන්නේ නැද්ද? අම්මා අඳුරනවා, තාත්තා හම්බ වෙනවා, ගස්කොළන් අඳුරනවා, ඉර අඳුරනවා. මේ ඔක්කොම නේද? එහෙම දෙයක් නැති බව සත්‍ය ඥානෙ පහළලා. සංඛාර දැකීම මේ ලෝකේ සත්‍ය ඥානයයි. හොඳද? ඒක මනාව ඒක 100න් උතු වාසය කරනවා. කෘත්‍ය ඥානය. සංඛාර වල කිසිවක් නැති බව, කෙසෙල් කඳක් බව, මං හඳුනාගත්ත දේ මිරිඟුවක් බව, මං දැනගත්ත දේ විඥානයේ මායාවක් බව එයා දැනගන්නවා. මායාවක් දැනගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මේ උපමා වලට අනුව සංඛාර වල පුතුමේස නැහැ. ඒවයි වාඩි වෙන්න බෑ. පුටුවේ වාඩි වෙන්න පුළුවන්ද? පුටුවේ වාඩි වෙන්න බෑ. පුටුව කියන්නේ මගේ සංඛාරයක්. ඒක වාඩි වෙන්න බෑ. එතකොට ඒක වාඩි වෙන්නේ මගේ කයනේ. මගේ කය කියන එක සංඛාරයක්. පුටුවක වාඩි වෙන කයක් තියනද එතකොට? එහෙම ධර්මතාවයක් දෙන්නේ. අන්න සංඛාර වල ඇත්ත බලනවා යා. එහෙම ඇත්ත බලලා මේ සංඛාර වලින් මිදෙනවා කියන්නේ ඇත්ත බලලා රැවටෙන්නේ නැති එකට කියනවා. එයා මේ සංඛාරයෙන් මිදුණා. සිතුවිල්ල පහළ නොවෙනවා කියන එක නෙවෙයි. මේකේ ඇත්ත බලලා එයා ලෝකේ වාසය කරනවා. ඔච්චරයි. සිතුවිලි නැතිව ඉන්නවා නෙවෙයි. ඇත්ත ඇත්තටියෙන් දැකලා එයා ලෝකේ වාසය කරනවා.
එච්චරයි. ඉතින් ඇත්තටින් දැක්කම දැන් මෙන්නේ සිත පේන්නේ මොකකටද? ලෝකෝත්තර ප්‍රඥාවට. ටයිල් කැටේ හැප්පෙන්නේ මොකද්ද? ලෞකික ප්‍රඥාවට. මේක ලෞකික සම්මාදිට්ඨියක්. සිත හම්බෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ඉතින් අන්න ඒක නිසා ත්‍රිපිටකය කියන්නේ අපේ සංඛාර ධර්ම ටිකක් විතරයි. නිසා බුද්ධ කාලේ ඔය තිබුණ නැති නිසා ඒ කාලේ මේක වටහාගෙන ටට්ටක් ගාලා මාර්ගඵල වලට රහත් ඵලයට පාත් වුණා. ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ බුද්ධ ධර්ම කියන එක අල්ලගන්න මම මුලින් ඉඳන් පසුබිමක් දුන්නා මේක තේරුම් ගන්නට. නේද? මොනවද මේ ඒ හැමදේම සංඛාරය මම කතා කළේ නේද? බුදුරජාණන් වහන්සේ වචනයක් කතා කළා නම් ඒක සංඛාර ධර්මයක්. ඒක බුදුහාමුදුරන් ඒකෙන් මිදිලා. හැබැයි ඒ වචනේ ආනන්ද හාමුදුරුවන්ගෙන් දඟලනවා. නේද? ඉතින් අන්න ඒක නිසා මේ බව හොඳට තේරුම් අරගෙන සංඛාර ධර්ම හඳුනාගෙන සංඛාර ධර්ම වල මනාව සිහිය පිටවන්න එසා නිරෝධ කරන්න යන්න එපා. සංඛාර කොහොමත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්මයි. ඔව්. ඉතින් විඥානයේ මායාවක් මේ ටික හොඳට මතු කරගෙන දැන් තියෙන අපේ අම්මලාට මේක මනාව තෝරගත්තා නම් සිත මනාව අල්ලගත්තා නම් දුක දන්නවා, සමුදය දන්නවා, නිරෝධය දන්නවා, මාර්ගය දන්නවා. මේ චතුරාර්ය සත්‍ය ඥානෙ පහළ වෙච්ච එකට කියනවා චේතනාව අරබයමයි චතුරාර්ය සත්‍ය පහළ වෙනවා. මොන න්‍යායෙන් මොන පර්යායෙන් ආවත් චේතනාවයි දුක්ඛ සත්‍යය. කොස්ගහ දිහා බලන් ඉඳලා පුළුවන්, පිඟාන දිහා බලන්න පුළුවන්, රෙදි කැල්ල පිරිමැද වෙන්න පුළුවන්, රත්තරන් නිලුමල දිහා බලලා වෙන්න පුළුවන්, එක බුදුහාමුදුරුවෝ රූපේ දිහා බලලා වෙන්න පුළුවන්. කොහෙන් ආවත් සංඛාරයකයි. මේ සංඛාරය. මේක ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. සතර හටිපට්ඨානෙම තියෙන්නේ ඔය සංඛාරය ග්‍රහණය කර ගැනීමයි. මේ සංඛාරයනු දැන වෙනම කයක් ඇති කරගෙන ධාතු මනසිකාරයක් වඩනවා. ආනාපානයක් වඩනවා. සති සම්පජනන ඉරියාපතයක් වඩනවා. අපි දකින්නේ මේ ඉරියාපතේ කියන අපේ සංඛාරයක් බව. ඉතින් මෙතනී යුක්තව මනාව මේ සිතේ සිය පාට මේක මිදෙනකොට අපේ අම්මලාට මීට වැඩි නුවණක් මෙතනින් මතුවලා එවි. ජීවිතේ ගවන්ට. හොඳද? ඉතින් මේ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප. මේ සංඛාර නිරෝධන විඥානයක් පහළ වෙන්නේ නැහැ. විඥානයක් නැත්තම් නාම රූප දෙකක් ලෝකේ නැහැ කියනවා. ඒව නැත්තම් අයිතිය මුකුත් නැහැ. අන්න විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දුරුලා විද්‍යාව පහළ වෙනවා. දැන් බලන්න මේ ටයිල් කැටේ ගත්තොත් ඊයේ තියෙනවා දැනුත් තියෙනවා හෙටත් තියෙනවා කියලා පනවන්න පුළුවන්. මේ රූපයක් තියෙනවා. ඒ ටයිල් කැටේ කියන චේතනාව ඊයේ තිබුණා හෙට තියෙනවා දැන් තියෙනවා කියලා පනවන්න බෑ. බලන්න අකාලික නැද්ද ඒක? අකාලිකයි. එතකොට මේ සංඛාරයේ තමාගේ බුද්ධිය තමයි වැටෙන්නේ. එහි පස්සිකයි මේ ධර්මය. තමා තුල පහළ වෙන එක. මේ සංඛාරය. නේද? එහි පස්සිකයි. ඕපනායිකයි. මනාව මේක සීපිටවන්න. පච්චත්තං විතබ්බෝ. තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. මේක හරියට තමන්ම තමා තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඕගලන්ව කාටවත් වෙනස් කරන්න බැරිය. තේරුණාද? ඕගලන් වෙනස් වෙන්නේ වෙනස් සංඛාරයකට කොටියලා හිටියොත් තමයි. වෙනස් වෙනවා. භෞතික ලෝකයෙන් විවිධාකාරයෙන් පෙන්වන්න පුළුවන්. ඒ සංඛාර වලින් කවුරුත් සංඛාර කියන්නේ දුක්ඛ සත්‍යමයි. ඒක ප්‍රභේද නැහැ. ඒ නිසා මේ දුක්ඛාර සත්‍යයේ අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. සමුදාය සත්‍යයේ අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. නිරෝධා සත්‍යයේ අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. මාර්ග සත්‍යයේ අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. මේ ටයිල් කැටේ අන්ත තියෙනවා, දෘෂ්ටි තියෙනවා. එතන ටයිල් කැටයක් තියෙනවා කියන එකයි දෘෂ්ටිය. මේක ඊයේ තියෙනවා, දැනුත් තියෙනවා, හෙටත් තියෙනවා කියලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක තමයි අන්තය. අන්න අන්ත සහිතයි, දෘෂ්ටි සහිතයි. එතනත් දුකක් තියෙනවා. මේ රූපේ අන්ත සහිතයි, දෘෂ්ටි සහිතයි. මේක දුක්ඛ සත්‍යයක්. ඒ දුක්ඛ සත්‍ය අන්ත සහිතයි, දෘෂ්ටි සහිතයි. චේතනාව දුකයි කියලා දැක්කොත් ඒක වහ එක විදිහට අපිට තියාගන්න බැහැ නේද? වෙනස් වෙනවා. ඒ නිසා ඒක අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. එතකොට මේ ටයිල් කැටේ ආරම්භය හොඳද? ටයිල් කැටේ ආරම්භය බාහිර අන්තෙන් රාගේ බැඳෙනවා.
නේද? ওই රූපේ අරඹය මට රාගෙන් බැඳෙන්න පුළුවන්. මේ රූපේ අරඹය මට රාගෙන් බැඳෙන්න පුළුවන්. හැබැයි මගේ රූපේ කියන්නේ ওই රූපේ කියන්නේ මගේ චේතනාව නම් සංකාරයක් නේද? අන්න රාගයේ අන්ත නැහැ, දෘෂ්ටි සහිත නැහැ කියනවා. මධ්‍යම ප්‍රතිපදාවේ ධර්මයේ දකින්න කියනවා. සෝහං වෙච්ච කෙනාට ඇති වෙන රාග දේශ මොහ අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. පතග්ජන කෙනාට ලැබෙන මේ රාග දේශ මොහ අන්ත සහිතයි, දෘෂ්ටි සහිතයි. එක්ක බාහිර අන්තයට අනුව රාගය ඇතිලා, එක්ක අධ්‍යාත්මික අන්තයට අනුව රාගය ඇතිලා. මේ බුදුදහම තුල ඒ දුක්ඛ සමුදය අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. නිරෝධය තුල අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. ගලපගන්ට. මාර්ගය තුල අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. මේ චතුරාර්ය සත්‍ය කවදාකවත් අන්ත දෘෂ්ටි වලට සාපේක්ෂව හම්බ වෙන ධර්මයක් නෙවෙයි. මේක ප්‍රඥාගෝචර ලෝකෝත්තර ප්‍රඥාවට හම්බ වෙන ධර්ම. දුක්ඛ සත්‍ය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය දැකීම ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. අපි දුක්ඛ සත්‍යයෙන් නිවන් දකින්න යනවා. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති හේතුව අන්ත සහිතයි, දෘෂ්ටි සහිත නිසා. මේ අන්ත දෘෂ්ටි නැත්නම් චතුරාර්ය සත්‍ය දකින්න, මේ අන්ත දෘෂ්ටි නැත්නම් පටිච්ච සමුප්පාදේ දකින්න. සෝ ධම්මං පස්සිසෝ මං පස්සි. මේ පහළ වෙන චේතනාවයි මම හැමතිස්සෙම දැනගන්නේ. නේද? එහෙනම් මෙන්න මේ සෝහාන් වෙච්ච පුගුල්ගේ සමහරට යාට දැනුණත් නැති වුණත් යාට මේ දර්ශනය පිහිටියොත් යාට රාගයක් ඇති වුණත් අන්ත නැහැ, දෘෂ්ටි නැහැ. ඒ රාගය නව කර්මයක් නොවේ. සෝවාන් පුද්ගලයාට නව කර්ම නැහැ, පුරාණ කර්ම තියෙනවා. කරගෙන ආපුවා තියෙනවා. මොකද මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගිකෙන් චතුරාර්ය සත්‍ය ඥාන සම්මා දිට්ඨි නෝ නැති වෙච්ච කෙනාට කර්ම රැස් වෙන්නේ නැහැ. හැබැයි රාගය තියෙනවා. දෙවිසි තියෙනවා. මෝහය තියෙනවා. මේ තුනම තියෙනවා. අපි හිතනවා මේ සෝහං වෙච්ච කෙනා නැවත ප්‍රත්‍යක්ෂන ලෝකෙට වැටිලා එයාට රාග දේශ මොහ ඇති වෙනවා, කර්ම රැස් වෙනවා කියලා. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය අති ප්‍රබල ධර්මයක් ලෝකෙ. මේක හොඳට දර්ශන ඥාණයෙන් දකින්න ඕන. අන්ත දෘෂ්ටි නැති දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය දකින්න ඕන. අන්ත දෘෂ්ටි සහිත දුක්ඛාරි සත්‍ය සහ සමුදය සත්‍ය දැකීම නිවනට උපකාර ධර්මයක් නෙවෙයි. ඒක සංසාරික අනුසෝතගාමී. මේ චතුරාර්ය සත්‍ය දැකීම පටිසෝතගාමී. ඒක මධ්‍යම ප්‍රතිපදාවයි. නිසා මධ්‍යම ප්‍රතිපදාවට ආйти නැති පැත්තක් දකින්න, මධ්‍යම ප්‍රතිපදාවට ආйти නැති පැත්තක් දකින්න. අපරක යෝන්සෝ මනස්කාරය, මේක අයෝන්සෝ මනස්කාරය. මේ ඕන වචනකින් මේක ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ සංඛාර මනාව හඳුනා ගන්නට බලන්ට එනං ටයිල් කැටේ මෙතනින් හම්බ වෙනවනම් ඒක විදර්ශනාව නෙවෙයි. තේරුණාද? ඒකයිල ලෞකික සම්මාදිට්ඨිය. තියෙන හැටියට පිළිගන්න. නැත කියන දෘෂ්ටිය නැහැ. නේද? ඒක ලෞකික සම්මාදිට්ඨිය. ටයිල් කැටේ කියන්නේ චේතනාවක් කියලා දැකීමම ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර වෙන්නේ අන්ත නැ දෘෂ්ටි නැති නිසා. අන්ත දෘෂ්ටි දිනන එක ලෝකෝත්තර නෙමෙයි, ලෞකිකයි. ඒ නිසා යා සංසාර චක්‍රේ යන කෙනෙක්. එයා නියත සම්බෝධි පරායන නැහැ. මධ්‍යම ප්‍රතිපදාව යනු නියත සම්බෝධි පරායන ධර්මයක්ම පවතිනවා. මොනවද තියෙනව ගැන ඉතින් කතා කරන්නේ. ඉතින් අපි ලෝකෝත්තර පැත්තක් පෙන්නවා, ලෞකික පැත්තක් පෙන්නවා. දැන් අපේ මෑණිගොල්ලන්ට තියෙන්නේ පේනවද හිතනවද කියලා බලන්න. තේරුණාද? ඔතන තමයි සංඛාර අපිට අල්ල ගන්න පුළුවන් එන්නේ. තේරුණාද? පේනවද හිතනවද? ඇහෙනවද හිතනවද? මේ මස් වලින් පිට දිවකට රස දැනනවද? රසයි කියලා හිතනවද? මේ ආයතන පහ චේතනා පැත්තට දාගෙන බලන්න. මේ ඇස කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ සංඛාර. මෙතින්දී ඇහෙන් මිදෙනවා, කනෙන් මිදෙනවා, නාසයෙන් මිදෙනවා, දිවෙන් මිදෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමුණා කියන්නේ එයා මායාවෙන් මිදුණා කියන කතාවක්. මායයට කිසිවක් කරන්න බෑ යාට.
අනිවාර්යයි. පනවාගත්ත ලෝකෙින් මිදෙනවා. අන්න සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා කියු තැනට එන්න පුළුවන්. මේක ඇත්ත බලන්න. සිතේ ඇත්ත බලන්න කලින් හොඳට සංඛාර වටහා ගන්න. තමා තුළට එබිලා. එහි පස්සික වෙන්න ඕනේ මේක. ඕපනයික වෙන්න ඕනේ. පච්චත්තං වේතබ්බ වෙන්න ඕනේ. මේ ධර්මයේ සම්දිත්තිකයි. පේනව නෙවෙයි හිතනවා. පේනිලා නෑනේ. කියන්නේ මේ පේන දේ නැති කරන්න එපා. නේද? දැන් මේක මිත්‍යක් කියලා දන්නේ නෑනේ. මන්නේ හිතන්නේ. දැන් ඒකට මිත්‍ය දැකලා නෑනේ. එහෙමනම්. මේ විදිහින් නාම රූප වෙන් වෙනවා. ඒ නාම රූප වෙන් කිරීම නෙමෙයි කතා කරන්නේ. අර මම පෞවිදාසල හොඳ උපමාවක් කළා උට පැන්සලක් තියෙනවනේ. පැන්සලෙන් ලියන්න පුළුවන්. නේද? පැන්සලෙන් ලියනවා කියන්නේ විඥාන අවස්ථාව. අපි කරන වැඩේ පැන්සලෙන් ලියන්නේ රූපේ නාමය නිසා නාමය කියන්නේ පැන්සල් කූර. නේද? පැන්සලේ කේස් එක තමයි මේ රූපය. මේ දෙක නිසානේ මේ ලියෙන්නේ. ලියවෙන දෙයට තණ්හාමාන දිට්ඨිය ඇති වෙනවා. නේද? දැන් ඒතකොට අපි කරන වැඩේ අර ලීයෙන් පැන්සල් කූර ඇදලා ගන්නවා. පැන්සල් කූරේ නිකන් ලියන්න බෑ කැඩෙනවා. ලී මිටෙන් කොහොමද ලියන්න බෑ. දැන් ලියවෙන්නේ නැහැනේ. දැන් විඥානේ හට ගන්නවද? විඥානේ හට ගන්නෑ. එනිසා අපි ඊට පස්සේ කරන පැන්සල් කූරෙත් ඇත්ත බලනවා. මේක නිසා මේක පැවතුණා, මේක නිසා මේක පැවතුණා. නේද? ඒ නිසා විඥානය හටගත්තේ. ඉතින් මෙහෙම අපි මනාව නාම රූපයන්ගේ නාම රූප දෙක වෙන් කරගත්තොත් එදාට ඔබටම ප්‍රත්‍යක්ෂ වෙවි මේ කර්ම සහිත විඥානයක් අප තුල පහළ වෙන්නේ නැති බව. ඉතින් මේ විදිහ සංඛාර හඳුනගෙන ඒ සංඛාර වල මනාව සිහිය පිටවන්න. දක්ෂ වෙන්න. අපේ යුතුයකම මෙච්චරයි. තමන්ගේ යුතුයකම තමයි මේක හොඳට නුවණින් කල්පනා කරලා එතන තෝරගන්න එක. භාවනා කරන්න යන්න එපා. තෝරගන්න. ඊට පස්සේ නුවණින් බලන්න. කැමති ඉරියව්වක ඉඳගෙන බලන්න. සෙනගම් මැද්දේ වාඩිලා හරි කමන්නේ තමන්ගේ අවශ්‍ය බුද්ධියට අවශ්‍ය තැනට යනවනම් එච්චරයි අවශ්‍ය. කවුරු ඇල්ලයි මොනවද මේ ආත් බොලෝ ගැටලනවා මේ කල්පනා කරන්න කියලා ආවේ. අපි ඉන්නේ වෙනස් ලෝකයක. ඒසොල ඒක යෝන්සෝ මනසිකාරයක් වෙන්න. ඉතින් තමන් දක්ෂ වෙලා මේක ලියා ගන්න තමන් උත්සාහ මේ තුන් ලෝකෙම කියන්නේ සංකාර. නෑ? ඉන්නම් කියන දැන ගැනීමනේ. පහළ. අනිවාර්යයි. ඕකම තමයි වෙන්නේ තුනම තමයි. හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම කියන්නේ සිතේ ඇති වෙන හේතුඵල ධර්ම. මේ විඥානීය සංකාර වල තියෙන හේතුඵල ක්‍රියාවලිය. සංකාර නිසායි විඥානීය රූපයක් හඳුනගන්නේ. වේදනාවක් හඳුනගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ස්කන්ධ පහ පනව ගන්න ධර්මයක්. සංකාර නිසායි විඥානීය විඥාන නිසායි නාම රූප. නාම නිසා විඥානය හට ගන්නවා. ඒ නිසා සංකාර හට ගන්නවා. අනුලෝම ප්‍රතිලෝම ධර්මතාවයක් කියනවා. එනිසා මේක මෙහෙම අපි කිව්වා මේ කරපු කතන්දරෙත් ලෞකික සම්මාදිට්ඨිය බව අමතක නොකළ යුතුයි. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙවෙයි. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වෙන්නලා අපේ මේ මෑණිගොල්ලෝ සංඛාරය දැක ගන්න ඕන. තේරුණාද? මම මේ දැක ගන්න විදිය ඒක යෙදෙන්නේ නැති පොඩි අර්ථකථනයක්. මේක ලෞකික සම්මාදිට්ඨියක්. මම බුදු වෙලා හිටියත් මේ ටික අපේ මෑණිගොල්ලන්ට කිව්වනම් ඒක ලෞකික සම්මාදිට්ඨි වචන ටිකක්මයි. ඒක ලෝකෝත්තර වෙන්නේ නැහැ. ලෝකෝත්තර වෙන පරිවර්තනයේ තියෙන්නේ ඔබගේ බුද්ධිය තුලයි. මේ දර්ශනයටපත් වීම. ඒ නිසා මේකට උත්සාහ කරලා පේනව නෙවෙයි හිතනවා කියලා සංකාර අඳුන ගන්න හොඳට. අනිවාර්යයෙන්. ඒක තමයි විදර්ශනාව. අන්න විදර්ශනා කරනවා දැන්. මේ ලෝකේ තියෙන මේ ගස් කොළන් මේවා අනිත්‍යයි දුකයි මගේ රූපය අනිත්‍යයි දුකයි ඕවා විදර්ශනාව නෙමෙයි. ඒක හොඳ අභිනිෂ්ක්‍රමණයකට. ටිකක් කලකිරෙන්න සම්මුතිය පොඩ්ඩ රාගය අඩු වෙනවා. එන රාගය නැති වෙන්නේ නැහැ. අරකින් අනුසය කැඩෙනවා. ඒකයි වෙන්නේ. සාමුලිය මිනිස්සු මිදෙන්න පුළුවන්.
මෙවැනි දහම මේ දහම හරියට ඔය විදිහට පිරිසුදුවම ලියාගෙන තියෙන්න ඕන තමන්ගේ බුද්ධියෙන්. මේ ලියා ගැනීමමයි මාර්ගය වඩන්න ලේසි වෙන්නේ. එතකොට අපි හිතන රාගය කියන්නේ මේ ප්‍රත්‍යඥ නෑ. සෝවාන් පුද්ගලයාගේ රාගය වෙනයි. ඒක බුදුහාමුදුරු කතා කරනවා. සෝවාන් පුද්ගලයාගේ රාගය වෙනයි ප්‍රත්‍යඥයාගේ රාගය වෙනයි. සෝවාන් පුද්ගලයාගේ රාගයේ අන්ත නැහැ දෘෂ්ටි නැහැ. ප්‍රත්‍යඥයාගේ රාගය තුල අන්ත තියෙනවා දෘෂ්ටි තියෙනවා. ඔක තමයි දෙන්නගේ වෙනස. දෙවේශයත් එහෙමයි. ඉතින් ආ රාග දෙවේශ දුරු කරන්නයි තව තවත් මෙන්න දැන් තමයි මාර්ගයේ ඉපදුනා. රාග දෙවේශ දුරු කරන්න චේතනාවේ ඇත්ත බලනවා තව තවත්. තම තමන්ට ඒ අවස්ථාවල එනේන සමාහයට ඉබේම උපමා වෙනවා. ඒ අනුව තමන්ට ඒ වෙලාවේ පහළ වෙන සිතිවිලි වල සිය පාත්වීම වාසිය කරනවා. හැබැයි ඔබ මේ සිතිවිලි සිය පාත්වනවා කියන්නේ විඥානයේ සිය පැවැත්වීමක් නෙවෙයි. සිතේ සිය පැවැත්වීම, සංකාර වල සිය පැවැත්වීම මේ කරන්නේ. මේක තමයි ප්‍රතිපදා වශයෙන් අපිට කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සංකාර හැටගෙනකට හේතු දක්වනවා. සංකාර ඇතිවීමට හේතු දක්වනවා. හේතු දක්වනවා. ඒක තමයි. මම මේ දේශනා කරපු ධර්මයේ තමයි මෙන්න මේ පර්යාප්ති ශාසනය. පණවන ශාසනය. බුද්ධ ශාසනය කියලා මෙහෙම ධර්මයක් තියෙනවා කියලා මම පණවනවා. මේ විදිහට බලන්න කියලා. මේක තියෙන පර්යාප්ති ශාසනය. ඒක බුද්ධියෙන්මයි ලියන්න ඕන. සමාධි ධ්‍යාන වලින් නෙවෙයි මේක ලියන්න ඕන. තමන්ගේ බුද්ධියෙන්ම. මෙතෙන්දී මනාව ඒකාග්‍ර වීමක් වෙනවා. මනාව බැස ගන්නවා යා මේ අරමුණට. සංඛාර මනාව දකින්නවා කියන්නේ සමාධියක්. දැකලා ඒකෙන් වාසය කරනවා කියන්නේ සමාධියක්. නිරෝධ වෙනවනේ. අපිට තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙනවා මේ සිත දිහා බලන් ඉන්න. එයා හටගෙන නිරුද්ධ වෙනවා. මේ බලන කෙනෙක් නෑ. මේ ඔක්කොම වචන. මේ ඔක්කොම පරියත් ශාසනය. ඉතින් ප්‍රතිපත්තියට එන්න. මේක නුවණින් දක්මින් වාසය ගන්න. ප්‍රතිවේදයේ සිදු වෙවි. පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. ශාසනය කොටස් තුනකට බෙදනවා. කියන්නේ ප්‍රතිවේද කියන්නේ යා සෝහං වුණා. ඒකත් ප්‍රතිවේදයක්. එයා සකුදාගාම වුණා, අනාගාම වුණා, රහත් වුණා. ප්‍රතිවේද හතරක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක නුවරටයි පේන්නේ. මෙතනම 100 පහක් ගන්නවා. සංකාර හඳුනා ගන්නකො. ඒකෝට ප්‍රශ්න ටික ඉවරයි. අන්න පහක් පහල එකක් දිහා බලන් ඉන්නවා. අප්පාගේ දවස් කතා කරන්නේ. ළමයිගේ උදාගන්නවා අපි මේ සමාජයට හැදින් කරාගේ ප්‍රකාශවල කිව්වොත් නම් ඒ අපි ඒ අවස්ථානුකූල ඒ ස්ථානය ගන්නවා නිසා නමුත් දරුවගේ සංස්කාර තියෙනවා. අවදිවීමක් තියෙනවා. අවදිවීමක් නැහැ. සංස්කාර. නෑ. එයාට සංස්කාර තියනවා කියලා පනවන්න බෑ. බෑ. ප්‍රබාස්වරයි. ස්පර්ශයක් හටගන්න සංකාරයක් අවශ්‍යයි. සංකාර නැතුව ස්පර්ශ හටගන්නේ නැහැ. මේක ටයිල් කැටයක් කියලා ස්පර්ශයක් හටගන්නවා. ඒ ස්වභාවය තුල යට ඇත නැති නේද? කොයි? ඒ ස්වභාවය තුල එතන යම්කේ. දැන් සිතක් ප්‍රබාස්වර නම් නේද? දැන් මෙයාට මෙයාව හම්බෙනවද? නෑ. ඇයි ඒ? මෙයාට සංකාර නැහැ. ඒ නිසා මෙයා තුල විඥානයක් නැහැ. මෙයාට මෙයා හම්බෙන්නේ නැහැ. ඒකත් තමයි මට කියන්න තියෙන්නේ. ඒ ඔක්කොම අපේ සංකල්ප වලින් වෙන් කරන එකක්. ඒක අපේ සංකල්ප ටික. ජීවියා ජීවි කියන්නේ. අචේනික සචේනික. ආත්ම අනාත්ම. අපි මෙතනින් එන්න ඕනේ අනිමිත්ත අපටිත ශුන්්‍යත කියන තැනට. ඒවා හම්බ වෙවි. මෙන්න මේ චැලෙන්ජ් එකලාම හොඳට පිරිසිදු කරගන්නවා. අනිවාර්යෙන්. ඒකයි මං කිව්වේ දැන්
අපි ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඉංග්‍රීසි දන්න කෙනෙක් අපිට කතා කරොත් අපිට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බෑ කියන්නේ පොඩි ළමයා වගේ කෙනෙක් නේ. සංකාර නැහැ. ඒ නිසා දැනගැනීම නැහැ. ඉංග්‍රීසි දන්නව නම් උත්තර දෙන්න පුළුවන්. සංකාර තියෙනවා. දැනගැනීම තියෙනවා. සාමාන්‍යයෙන් මතකය කියන එක නෙවෙයි මත්විච්ච කයකින් දෙන්නකෝ අනුමතය වගේ ඒ කියන්නේ සාමාන්‍ය. සාමාන්‍යයෙන් අපි ඔය මානසිකාරයනේ කියන්නේ. මේ සංකාර එහෙම නැති වෙන්නේ නැහැ. අපි කරන්නේ සංකාර වල ඇත්ත බැලීමනේ කරන්නේ. නේද? දැන් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා චන්න තාත්තට මහරජතුමාට ගොඩක් අමාරුයි ස්වාමීනි. ඔබ වහන්සේ අපේක්ෂාවෙන් ඉන්නවා. බොහොම ඉක්මනට අසාධ්‍යයි කියලා. බුදුරජාණන් කියනවා චන්න යන්න මං එන්නම් කියනවා. ඒ භික්ෂුන් වහන්සේට කියලා ඒ වෙලෙම බුදුරජාණන් වහන්සේ යනවා. කවුරු පාර පෙන්නේ නැහැ. සංඛාරේ තියෙනවා. හැබැයි රැවටෙන්නේ නැහැ. ඔව්. ඒක දර්ශනයට පාත් වෙච්ච කෙනෙක් තමයි ඒක දන්නේ. අපි වචනෙන් ගන්නවා. කපිලවස්තුපුරය බුදුහාමුදුරු තිබුණානේ යන්න. නේද? යශෝදරාවත් බලන්න ගියානේ. එතන මොකද්ද තියෙන්නේ කියන එක මේක අවබෝධ කරගන්න යනකොට ඒ අවබෝධයෙන් තු යා ලෝකේ පරිහරණය කරනවා. ලෝකේ පරිහරණය කරනවා කියන්නේ සංකාර පරිහරණය කරනවා. ඒ සංකාර වලට රැවටෙන්නේ නැහැ. එයා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. සංකාර වල ඇත්ත දැක්කම ඇලීම ගැටීම ඉබේම නැති වෙන්නේ. ඒක සිදු වෙන්නේ. දැන් ප්‍රභාෂර සිකාපු කුඩාදරුවෙක් ගත්තනම් සායන මහස මව් කුසේ ඉන්න දරුවා තුල තියෙන එකට එහෙමනම් කොහොමද? ඒ කියන්නේ ඒ දරුවා තුල ඒ කියන්නේ දැන් ඒකේ පැටකන නාසි දිව තියෙනවනේ සාමාන්‍යයෙන්. මලකඳෙත් තියෙනවනේ ඔය ටික. ඒක බලන්න ඕනේ. දැන් මලකඳට පේන්නේ නැහැ නේ. ඇහෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මතාවයේ මේ කවතිමක් එතන ඉදිරියට යන්නේ. ධර්මතාවයේ කියනකොට විඥානේ පහළ වෙන්නේ නැහැ. විඥානේ පහළ වෙන්නේ නැහැ. හරි. විඥානේ පහළ වෙන්නේ නැත්තේ ඇයි? මලකඳේ. සංකාර නැහැ. දැන් කුඩා දරුවගේ හැට රූප පේනවද? කුසේ ඉන්න දරුවාගේ? නැහැ. ඒ නිසා සංකාර නැහැ. දැන් ඇහැ නිසා පහළ වෙන සංකාර තියෙනවා, කන නිසා පහළ වෙන සංකාර තියෙනවා, දිව නිසා පහළ වෙන සංකාර තියෙනවා, නාසය නිසා පහළ වෙන සංකාර තියෙනවා. ඔය සංකාර ප්‍රභේද ගොඩයි. කය නිසා පහළ වෙන සංකාර තියෙනවා. සංකාර ගොඩයි. හිතෙන්ම උපද්දවන සංකාර තියෙනවා. මව් කුසේ පස්ස විඥානයේ කියන එක තියෙනවානේ. පෙකිනි වැලෙන් හුස්ම යන එක එයා ගන්න එකක්ද? ඒක ධර්මතාවයක්. ධර්මතාවයක්. ඒ ධර්මතාවය කියන්නේ එතන ඒක තමයි සාස්ත්‍රෝ ධර්මය. සාස්ත්‍රෝ ධර්මය ඉපදිච්ච දරුවා සාස්ත්‍රෝ ධර්මයක්. ආසස් පාසාසේ සාස්ත්‍රෝ ධර්මයක්. ඒ සාස්ත්‍රව ධර්මය කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ සාස්ත්‍රව ධර්මයේ ටික දවසක් යනකොට අනාස්ත්‍රව වෙනවා. නේ ආස්ත්‍රව වෙනවා. සාස්ත්‍රව ධර්මය ආස්ත්‍රව වෙනවා. නාම රූප දෙකක් හට ගන්නවා එතන. ඒ නාම රූප හට ගැනීම ආස්ත්‍රව වෙනවා. කවුරු හරි මේ ධර්මය මනා නුවණින් තෝරගෙන ඒ නාම රූප වලින් මිදීම අනාස්ත්‍රවයි කියනවා. ආස්ත්‍රව නැහැ. කියන්නේ නාම රූපයන්ගේ ඇත්ත දැකලා ඇත්ත දැකීම තමයි ඒකෙන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නාම රූප දිහා බලවල භාවනා කරන නෙමෙයිනේ. මේ නාම රූපයන්ගේ ඇත්ත දකින්න මහන්නේ කියලා. ඉන්ද්‍රිය ධර්මතාවයක් වශයෙන් නෙමෙයි ඒක දකින්නේ. කුඩා දරුවා කියන තැන තියෙන්නේ හේතුඵල ක්‍රියාවලියක්. අම්ම මැරුණොත් මොකද වෙන්නේ මාස 4ක 5ක දරුවෙකුට? දන්නේ නැහැ. අම්ම මැරුණොත් මොකද වෙන්නේ? නෑ බඩේ ඉන්න දරුවෙකුට බඩේ ඉන්න මාස 5ක 6ක දරුවෙක් මැරුණොත් මොකද වෙන්නේ? අම්ම මැරුණොත් මොකද වෙන්නේ? ළමයාගේ මේ විඥානෙත් නැති වෙනවා මේ සංස්කාරත් නැති වෙනවා. වෙන සංස්කාරත් ළමයාගේ නැති වෙනවා. ළමයාට සංස්කාර තියෙනවද? පනවන්න බෑ. ළමයා මොනවද තියෙන සංකාර? අම්මයි බඩ ඇතුලේ මෙහෙමයි කියලා දැනුමක් තියෙනවද? එහෙනම් මොකද තියෙන සංකාර?
සංකාර නැහැ. මහන්නේ අපි පෙර ඉඳලා යනවා නෙවෙයි. අනාගතයකට යනවා නෙවෙයි. වර්තමානයේ පවතිනවා නෙවෙයි. නේද? කුසේ දරුවෙක් ඉන්නවා කියන්නේ අම්මගේ චේතනාවක් නේද? ඒක සංකාරයක්. දරු ගැබ කියන්නේ ගර්භාෂය කියන්නේ සංකාර. මේක තමයි දරු ගැබ. මේ සංකාර වලට කලින් මෙහෙම අදහසක් ඇවිල්ලා නැහැ. මට ඇඟට අමුත්තක් දැනෙනවා. මෙන්න අලුත් දෙයක් සංකාර වලින් ඇතුළෙන්ම නිර්මාණය වෙනවා. අන්න එයා තේරුම් ගන්නවා මට දරුවෙක් පිළිසිඳ ගන්න වගේ. ඒ අදහසක් එනවා එයාට. ඒකට වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. වෛද්‍යවරයා සංකාර ටිකක් දෙනවා. දැන් ඒ අනුව මේක ග්‍රහණය කරන් ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි මේක සැකසෙන්නේ. දැන් මලකඳ රූප පේන්නේ නැහැ. ශබ්ද ඇහෙන්නේ නැහැ. ඇයි ඒ? විඥානය නැති නිසා. විඥානය නැතුනේ ඇයි? සංකාර නැති නිසා. නේද? දැන් මේක විශ්වාසයෙන් දැන් අපි භෞතික මට්ටමින් කියන මේ අසකන්නාසී තියෙනවනේ එතන. ඒත් අනිත් ටික නෑ නේද? දැන් ඒ කුසේ ඉන්න දරුවට ඇහැට රූප පේනවද? නෑ. මලකඳේ ඇහැට රූප පේනවද? නෑ. මලකඳේ ඇහැට රූප පේන්නේ නැත්තේ ඇයි? විඥානේ නෑ සංකාර නැති නිසා. කුසේ ඉන්න දරුවට රූප පේන්නේ නැත්තේ ඇයි? ඒ සංස්කාරක් නෑ විඥානක් නෑ. නැති නිසාමයි. නමුත් පස්ස විඥාන අපිට රූප පේන්නේ ඇයි? සංස්කාර තියෙනවා ඒ වගේම විඥානෙත් තියෙනවා. ඒක අන්ධයට නෑනේ. අන්ධයට අර කුසේ ඉන්න දරුවා වගේ මලකඳ වගේ. ඒක වෙන ආයතනයක්නේ. ආයතන හයන්නේ. ඔය මේ ඇහි ආයතනයේ කනට ගාව ගන්න එපා. මේවා වෙනස්. එකට එකක් වෙනස්. මොකද අපේ සංකාර සකස් වීම තියෙනවා ආයතන පහකට සාපේක්ෂව. ඉතින් ඒ ආයතන පහේ මේක උඩ තමයි අපේ සංකාර සම්පූර්ණ වෙන්නේ. ඉතින් අපේ පූර්ණ දැනගැනීමක් තියෙන්න ඕන මේ පහින්ම. එතකොට එක ආයතනයක් නැහැ කියන්නේ චේතනම් බික්කේ කම්මං වදාවිනේ. අන්න කර්මයක් තියෙනවා. පොබ්බල කර්මයක් තියෙන නිසා යාට කවදාකවත් ඇහැගෙන අවබෝධයක් ගන්න බෑ. අවබෝධයක් ගන්න බෑ. එයාට හතරක් අවබෝධ කළාට හොඳද? හතරකින් නිවන් දකින්න බෑ. මේ පහම නිදොස් වෙන්න ඕන. එකක් අවබෝධ කරන්න බෑ මෙයාට. ඒ සංකාර පහළ වෙන්නේ නැහැ. ඇහැට පේන දේවල් අනුව සංකාර නැහැ. එක්ක කනට ඇහෙන දේවල් ගැන සංකාර නැහැ. ඒ නිසා මේක අවබෝධ කරන්න බෑ යාට. පහම නිරුපදිතව තියෙන්න ඕන මේ පහින් මිදෙන්න. මේ පහින් තමයි සංකාර ගොඩ ගහන්නේ. ඒකයි පහක් වහගෙන එකක් දිහා බලන්න කියන්නේ. එතකොට අර නව කර්ම එන්නේ නැහැ කියන්නේ ඒකනේ. පහ වැවුනහම නව කර්ම නැහැ. නව කර්ම උපද්දවන්නේ මේ පහ. ඉතින් කරගත්ත කර්ම ටික දැන් තියෙනවානේ. 6 දිහා බලන් ඉන්නවානේ. ඒක තමයි පුරාණ කර්මය. මේක නව කර්මය. නව කර්ම දැන් නැහැ. මේ පහ වැහිලා. අපි එකක් දිහා බලන්නේ ඉන්නේ. ඒ ටික හම්බ වෙනවා. අපේම හිතෙන් නිර්මාණය කරගන්න ප්‍රශ්න ටිකකට කාගෙන් හරි ඇහිච්ච දෙයක් අපේ සිතින්ම ඒක නිදොස් කරගන්නවා. හැබැයි විදර්ශනාව නෙමෙයි ඒක. මගේ ප්‍රශ්නෙත් එහෙමම තියෙනවා. අහපු මේ උත්තරෙත් හම්බ වෙනවා. ඒ අනුව ඒක ප්‍රශ්නේ ලිහුණා. හැබැයි ප්‍රශ්නේ උත්තරේ දෙකම මගේ ළඟ තියෙනවා. නිදොස් වෙලා නැහැ. ඒක දැක්කේ නෑ මම. ඒක මොනවද කියලා දැක්කේ නෑ. සංකාරයක් චේතනාවක් කියලා මම දැක්කේ නෑ මේ ප්‍රශ්නේ උත්තරේ. ඉතින් මේ දෙකම ආරම්භය මට දැනගැනීම තිබුණා. මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. නෑ, එතනින් නෙමෙයි ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ. කවදාක මගෙන් ප්‍රශ්නෙට උත්තර හම්බෙන්නේ නෑ ඕගලන්ට. ඕගලන්මයි ඕගලන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. ඒක විසඳ ගන්න නම් ඕගලන් තුල ඇති වෙච්ච ප්‍රශ්නෙත් සංකාරයක්, මගෙන් ලැබිච්ච උත්තරෙත් සංකාරයක් කියලා දැකීමයි වෙන්න ඕන. එතනින් තමයි සංඛාර නිරෝධයක් එන්නේ. නැත්තම් සංඛාර නිරෝධයක් නම් වෙන්නේ නෑ. තමා තුළයි මේක මේ වැඩේ තියෙන්නේ. ඔව්.